හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ 28 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1:30ට අපි එකතු වෙන්නේ සබ්බාසව සූත්‍රය ඇතුළෙන් කරන ධර්ම දේශනාවකට සවන් දෙන්නයි. අදත් අප කෙරෙහි කරුණාවෙන් අපි ධම් සභාවට වැඩම කර සිටිනවා. නම් කියන්න අවසරයි පූජ්‍යපාද තල්ගමුවේ සුධීරානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව මේ ධම් සභාවට ඉතාමත්ම ගෞරවයෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත දහම් කොටස අපට පහදා දෙන්න ලෙසට. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යමදිනාතම තෙරුවන් සරණයි. එතකොට අපි කතා කරගෙන ආවේ සෝවාන් මාර්ග ඥානෙන් පහළ කළ යුතු මම කියාගෙන ආවේ මේ සෑම තැනක්ම අරමයෙහි හරය ස්පර්ශ වෙන විදියට ගත්තේ නැත්නම් ඔය මම ඉර කියාගෙන ආව දැන් අපි ගාක් පින්කම් කරනවා අර මොනම දෙයක් වුණත් අර කළමනාකරණය කියන මැනේජ්මන්ට් එක කියන එක දුර්වල වුණොත් සාර්ථක ප්‍රතිඵලයක් ලබන්නට බෑ. සාර්ථක ප්‍රතිඵලයක් ලබන්නට බෑ. ඒක ලෞකිකත්වයේ ජය ගන්නත් තමයි ලෝකෝත්තර තත්ත්වයේ ජය ගන්නත් එහෙමයි. ඒ නිසා දැන් ධර්මයේ සම්බන්ධයෙන් වැඩ කරගෙන යන කෙනෙකුගේ දැක්ම හරිය පුළුල් එකක් නේ. එයාට ප්‍රතිපටිසන්ධි කියන එක එච්චර ගණන් ගත යුත්තක් නෙවෙයි. මොකද හේතුව තමන් ශක්තිමත් ධර්ම ශක්තියක් දිනු කරගෙන තියාගත්තොත් එයාට දන්නවා එතකොට මේ ශක්තිය මට මේ ප්‍රතිපටිසන්ධිය කියන කඩමේදී නැති වෙලා යන ශක්තියක් නෙවෙයි. එතනින් කැඩීමක් වෙන්නේ නැහැ. මම මා තුළ තියෙනවා ශක්තිය. ඕක ඇති වෙනකල් ඒක නැති බව තමයි මම අර ඉස්සලා කියන්න ආවේ. දැන් ලංකාවේ මේ වගේ වැඩසටහන් දා ගන්නවා. සමහර වෙලාවට පළවෙනි මාසයේ 300 700 ත්‍රිපිටකය උගන්වන මධ්‍යස්ථාන ස්වාමීන් වහන්සේලාට ඒත් එහෙමයි. හරි? එහෙම දැම්මට පස්සේ දැන් මාසයක් ඊළඟ මාසෙම ටිකක් අඩු. ඔහොම ගත්තොත් එහෙනම් අපි අභිධර්මය ඉගෙන ගන්න අපි 22ක් හිටියා ස්වාමීන් වහන්සේ. අභිධර්ම චන්ද්‍රික හිටියේ තුනම. ඊළඟට ඔහොම අමාරුවෙන් ඇලි මෑලි වෙලා ඉතින් මේක තමයි ලෝකේ නියැදිය මේ ධර්මයේ සම්බන්ධයෙන් ධර්මය අවබෝධ කර ගැනීමට යනකොට ඉතින් ඒ අවශ්‍යතාවන්ත තත්වයට ඒ බහුතර නියැදියට ඔබ වැටෙන්න එපා. එහෙම ඇවිල්ලා තමයි තාමත් සංසාරේ යන්නේ. ඒ නිසා මේ ධර්මවාදයක් ඉස්සරහට දුන්නේ. ධර්මවාදය. ඉතින් මේ කියවෙන ධර්ම කරුණු සෑම වෙලාවකදීම උමතක තියාගන්න අපි මේ මුළු මහත් විශ්වයම අවබෝධ කර ගැනීමට කරනු ලබන උණුවක්. ඉස්සරළම ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම මේ ලබන්නේ. විශ්වයම අවබෝධ කරගන්න පංච පාදානස්කන්ධේ අනුසාරයි. හරි? එතකොට එන්නේ දැක්ම තිබුණොත් අපි මොහොතින් මොහොත තව ටිකක් අවබෝධ කරගන්න, තව ටිකක් සුතම ඥානය දිනු කරගන්න, තව ටිකක් චින්තාමය ඥානය මේ විශ්ව ධර්මයේ පිළිබඳව ඇති කරගන්නට ඕන. භාවනා ඥානය ඉස්සරහට යනවා. ප්‍රමක් තියනවානේ පරිබහුල තත්ත්වෙට එක්කලා. ඒකත් තේරුම් ගන්න. මොකද දවසක් මැරීගෙන කරනවට වඩා වටිනවා. සතියක් පුළුවන් නම් ටික ටික හරි කඩ කරගන්නේ නැත්නම් කඩගන්නට මාසෙට පාරක් ගන්නවක් දැන් කරනවා. විවිධ ස්වාමීන් වහන්සේලා තින් කරනවා. ඉතින් එක එක ස්වාමීන් වහන්සේලාගේ දේශනාවල දෙන කියනුරුකම, සරලකම, විග්‍රහ වැඩිකම්, අඩුකම් එතකොට විවිධ පිරිසක් ඉන්න නිසා මම නිසා කාටත් හොඳයි. විශ්‍රායනේ. ඒ නිසා දැන් අපි මේ සම්භාෂණ සූත්‍රය දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මේ වගේ සූත්‍රයක් අරගෙන සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මට්ටමකුත් තියෙනවා. හැබැයි අපි තවත් කරුණු එකතු කරලා ඔබට එතකොට ඔබේ අවබෝධය වැඩි වෙනවා. අන්න ඒකයි. ඒ නිසා එහෙනම් අපි දැන් කියන සංවර පහක. එතකොට සංවර පහතබ්බා කියලා කියනකොට වෙන මොකක් අන්න ඉන්ද්‍රිය සම්පස්ස.
තේරුණාද? අපිට සීල හතරක් තියෙනවානේ. ශික්ෂාපද සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රතිසංවිධිත සීලය, ආජීවපාරිශුද්ධ සීලය කියලා. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ සද්ධාපදාන සංවර සීල. සතිපදාන ඉන්ද්‍රියට ප්‍රධාන වේ. ඒ කියන්නේ අසකරණාසේ දිව ශරීරයේ මනස කියන මේවායින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා මුණ නොගස්වා ඉන්නේ නෙවෙයි. මුණ ගැහෙනකොට ඇලීම් ගැටීම් තණ්හාමාන දිට්ඨි මනස ආරක්ෂා කරන. එතකොට අපි මේ කතා කරගෙන ආවේ සංවර පහත භාසවා කියන එක. ඇත්තට ඒක මේ සීලයෙන්, ඉන්ද්‍රිය සංවර සීලයෙන් පාලනය කළ යුතු කෙලෙස් කියලා. ඉන්ද්‍රිය සංවර සීලේ පාවිච්චි කරලා හිතවලට එන්න තියෙන කෙලෙස් නොයෙන්නත් ඇවිල්ලා තියෙන කෙලෙස් නැති වෙන්නත් කටයුතු කරනවා. තමයි මෙතන අදහස් කරන්නේ. ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව. කියන්නේ දැන් අපට මේ දහමත් එක්ක අපි ඉස්සරහට යනවා කියන්නේ වෙන කුමක්වත් නෙවෙයිනේ. නේද? මනස තුලින් අර පින්වතුන් අහලා තියෙනවද දන්නේ කිරිදි ධම්මානන්ද නායක හාමුදුරුවන්ගේ කතාවක්. මහන්සියගේ දේශනාවක මම දැක්කා තියෙනවා. මහන්සියට එක කොන්ෆරන්ස් එකකට කතා කරලා තියෙනවා. උන්වහන්සේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ රුසියාවෙන් ඇවිල්ලා තියෙන ඇම්බැසඩර් කෙනෙක් ඊළඟට බුරුමෙන් ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඇවිල්ලා තියෙනවා මේ පාකිස්තාන. ඒකේ ටොපික් එක දීලා තියෙන්නේ පින්වතුනි මේ how to overcome human problems. දැන් ඒකේ දැන් බලන්න මේ කාරණාත් එක්කලා සම්බන්ධ කරන්න අවශ්‍ය කරන නිසා මේ කතා කරන්නේ ඔබට ප්‍රායෝගික තලයේ සංකීර්ණ ජීවිත ගත කරන නිසා මම හිතන්නේ වැදගත්. ඒ දේශනේ අහලා තියෙනවා දැන් මම නායක හමුදුරන්ගේ දේශනේ ඔක ඇහුවේ YouTube එකේ තිබිලා. ඒකට ඒගොල්ලෝ එක එක්කෙනා ඉදිරිපත් කරාලු මත. හරි. මේ මනුෂ්‍ය ප්‍රශ්න මැඩලීමට පාලනය කිරීමට නැති කිරීමට ක්‍රමවේද. එතකොට අර රුසියාවෙන් ආපු එක්කෙනා තමයි මට මතක විදිහට කියලා තියෙන්නේ. එයා කියලා තියෙනවා මේ ආදායම් විෂමතාව දුරු කළොත් මේ මිනිස් ප්‍රශ්න නැති කරන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ කියලා දැන් එහෙම කරන්න කිව්වොත් හරි වැඩක්. ඒතර කපටි කම්මැලියෝ පැත්තකටලා ඉදී මොකද ඒ කාලෙන් කාලට ආදායම් සමාන කරන නිසා. එතකොට අර මහන්සියලා අහිංසකව ආත්ම ශක්තියෙන් යුතු යමක් තමක් උපයාස අපයා ගන්න එකෙන් තමයි අර කම්මැලියෝ කපටියෝ ටිකක් ජීවත් වෙන්නේ. ඒ නිසා ඔක හරියන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ පාකිස්තානයේ ඇම්බැසඩර් එයා කරුණ ඉදිරිපත් කරාම මේක මේ එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දෙවියන් වහන්සේ අරහා කරගත යුතු දෙයක් මේ ප්‍රශ්න විසඳන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කළකට දැන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න ඇති වෙලා තියෙන මේ ඇලීම් ගැටීම් ආදී මේ මතමතාන්තරත් එක්කලා මේවා වැඩ වෙලා තියෙන්නේ. එතකොට දැන් එහෙමනම් දැන් දෙවියන් වහන්සේද මිනිසුන්ගේ සමගිය ඇති කිරීමට සාමය ගෙනල්ලා දෙන දෙවියන් වහන්සේ වෙතින්. එතකොට මිනිසුන්ගේ වෛරය ඇති කරලා මේ යුද කොලහල ඇති වෙන්නේ මේතර වෛරයේ දෙවියන් වහන්සේ කෙරෙහි. මේ ටික මුල් කරගෙන මේ ප්‍රශ්න ඇති වෙන්නේ. එහෙම කියලා එනිසා වෛරය එන්නේ මනස හරහා. සාමය සමාදානයේ යුතු අයතුකම් හැම දෙයක්ම ඉන්නේ මනස හරහා. එනිසා දෙවියන්ගෙන් මේක කරන්න දෙයක් පුළුවන් දෙයක් නෙවෙයි කියලා. දෙවියන් අදාන ඕනතර රටවල වෛරය එකම යුද පිටියක් වෙලා තියෙනවා. සමහරට ආගමත් යුද පිටියට තවත් එක් නිර්ණායකයක් විදියට හේතු වෙලා තියෙනවා. උපකාරක ධර්මයක් වෙලා තියෙනවා. ඒ නිසා ආගමික ලේබල් කියලා මානසික ආගමික මූලධර්ම නෙමෙයි කියන්නේ. එසේනම් ඊට පස්සේ අර බුරුමෙන් ආපු එක්කෙනා කියලා මේකට අවශ්‍ය කරන්නේ අපිට මිනිස්සු දැනුගත් මිනිස්සු ටිකක් හදා ගන්න ඕනේ. ඒකෙන් අධ්‍යාපනයෙන් තමයි මේක කරන්න පුළුවන් මේ මනුෂ්‍ය ප්‍රශ්න විසඳන්න පුළුවන්. නායක හමුදුරුවෝ සමහරවිට අධ්‍යාපනයෙන් ඉහළට වැඩිපුරම ගිහිල්ලා යාත්‍රෙන් තමයි වැඩිපුරම ප්‍රශ්න ඇති වෙන්නේ. අනිමිදසුගේ ප්‍රශ්නාවලිය ටිකයි කියලා. ඉතින් මහසීට පස්සේ ඔක තෝරනවා. අධ්‍යාපන এডুকেෂන් කියන්නේ මේකයි කියලා. ඒ මහසීතේ තෝරනවා මාසුක්ක වෙන භාෂාවල අතන ගන්න. එඩිකෝ කියලා කියන්නේ එඩිකෝ means
development of the mind. එතකොට ඒ අතින් ගත්තොත් නම් ඒ අධ්‍යාපනය හොඳයි. ඒ උගත්කම ඒ අධ්‍යාපනය හොඳයි ප්‍රශ්න විසඳන්න. හැබැයි අද තියෙන්නේ ඒ නිර්වචනයට ගැලපෙන අධ්‍යාපනයක් නෙවෙයි රටේ ලෝකෙ. නේද? මානසික දියුණුව නම් අධ්‍යාපනය කියලා කියන්නේ. එහෙමනම් ඉතින් ප්‍රශ්න ඒ තරමට අඩු වෙනවනේ. ආධ්‍යාත්මික දියුණුව දැන් මෛත්‍රියක් තියෙන කෙනාගෙන් මතුවෙන ප්‍රශ්න ප්‍රමාණය අඩුයි. කරුණාවක්, මුදිතාවක්, උපේක්ෂාවක් තියෙන කෙනෙකුගෙන් තමන්ට තමාගේ ප්‍රශ්න පත්‍රය කෙටි අනුන්ට ප්‍රශ්න ඇති කරනවා නම් ඒ ලක්ෂණ අඩුයි. එහෙම කියලා උන්වහන්සේ මොකක්ද අරන් තියෙන්නේ දන්නවද? සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි දීපකෝ සෝයි මං විචිතේ. බුදුරජාණන් වහන්සේගේ toy ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන toy ප්‍රශ්නේ ඇවිල්ලා හැවවනේ. නේද? අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම කුච්චාමි කොයි මං විචටේ. ආධ්‍යාත්මික වශයෙන් ප්‍රශ්න පත්‍රයක් ලොකු, බහැරට ගියත් ප්‍රශ්න පත්‍රයක් ලොකු. මේ දෙකෙන් ලෝකයා පීඩණයකින් පෙළෙනවා. මේක විසඳගන්නේ කොහොමද? පස්සේ තමයි සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ සෝයිනං වචිතේ. කෙටියෙන්ම ගත්තොත් සීල සමාධි ප්‍රඥා තුළින් නැගී සිටින්නට ඕන. රාග ද්වේෂ මොහ වැඩි අය අතරින් මතුවෙන ප්‍රශ්න වැඩි. රාග ද්වේෂ මොහ අඩු වෙන අය අතර ප්‍රශ්න අඩුයි. ප්‍රශ්න අඩුයි කියලා කියන්නේ ඒකාන්තකින් ප්‍රශ්න කලමනාකරණය කර ගන්න රාග ද්වේෂ මොහ අඩු කෙනා මනසේ සාන්ත බවක් තියෙන නිසා. එතකොට එයා निराකරණය කරගෙන මේ ප්‍රශ්න ඇතැම් මේවා ගණන් නොගත යුතු වැඩක් නැති. මේ ප්‍රශ්න අසීමිත ඉරයි හොඳයි අත ගන්න බලාපොරොත්තු වෙන යනකොට මගේ ප්‍රශ්න. මේ ප්‍රශ්න පීඩනකාරී මේවට කර්මයකුත් අකුසල කර්මයකුත් බලපානවා. ඉවසිය යුතු කොටසකුත් තියෙනවා. කාලයට බාර දී යුතු ප්‍රශ්න කොටසුත් තියෙනවා විසඳුම් හොයන්න. අර මැනේජ්මන්ට් එක හදාගන්න. ඒක තමයි බුද්ධ ආගම කියන්නේ. ඒක තමයි බුද්ධ ආගම කියන්නේ. අන්න ඔතෙන්ට මට අවශ්‍ය කරන්නේ මෙන්න මේ ටික ගලපන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවානේ. නසුකරං ආනන්ද පරේසං ධම්මං දේශේතෝ. එක කාරණයක් ආනන්ද අනුර ධර්ම දේශනා කරනවා කියන එක ලේසිපාසු වැඩක් නෙවෙයි. ඒකේ තියෙන කාරණා පහ. එකක් තමයි පර්යාය දස්සාවේ කතං කතස්සාමිති පරේසං ධම්මෝ දේශේතෝ. මේ දේශනාව තවදුරටත් විග්‍රහ කරන්න, විස්තර කරන්න, සනාථ කරන්න, විධිමත් කරන්න, ක්‍රමවත් කරන්න, තේරෙන විදිහට ඉදිරිපත් කරන්නට තව ගොඩාක් ත්‍රිපිටකයේ තැන්වල කරුණු එතෙන්ද උද්දෘත වශයෙන් අරගෙන ඒ අදාළ මාතෘකාව විග්‍රහ කර යුතු සනාථ කර යුතු කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක දේශකයන් වහන්සේ නමක තිබිය යුතු සුදුසුකමක් අනුන්ට බණ කියන්න යනවා නම් එතකොට මේක බලන්න ඔය කාරණේ තමයි මේ කියන්නේ. හරි? පටිසංකායෝනිසෝ චක්ඛුන්ද්‍රිය සම්මුතෝ සම්වර සම්මුතෝ විහෙරති. කියන්නේ ඇසේ රූපයක් ගන්නකොට සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්නේ ඒකට ආගම කදාලා නැහැ. සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්නේ කො ඇලීම. කො ගැටීම. නේද? එක පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ කී දෙනාද? එක පිළිබඳව එක ඇලෙන්න දෙයක්වත් නැහැ ගැටෙන්න දෙයක්වත් නැහැ කියලා මධ්‍යස්ත වෙන්නේ කී දෙනෙක්ද? මේ ඇලීම ඇති වෙන ගැටීම ඇති කරන මේ දේ සුළු වෙලාවකින් ආයෙත් වෙනස් වෙලා යනවා නේද? එහෙම හිතන්නේ කී දෙනාද? නේද? ඒ නිසා එහෙම නොවෙන්නට අලෝභාවදී සමෝහ වැඩෙන විදියට සමත ක්‍රමයට හරි විපස්සනා ක්‍රමයට හරි යෝනිසෝ මනසිකාරයේ පතරවනවා නම් ආන්න එක තමයි චක්ඛුන්ද්‍රිය සංවර සම්මුතෝ විහෙරති. නැත්නම් බිම්බලාගෙන යන එක නෙවෙයි. වික්ෂෝට කියලා අපිට චක්ඛු අන්තර්ඝරේ ගමිස්සාන්ත සික්ඛාකරණිය අපිට චක්ඛු අන්තර්ඝරේ විශේෂිස්සාන්ත සික්ඛාකරණිය. බිමට හේළු වැස්සතුව ගමියන් අධ්‍යයයක් දුර බලාගෙන බිමට හේළු වැස්සතුව ගමියන් කර්තව්‍යයකට ගියා නම් ඉන්න. ඒ මොකද කිව්වේ? ඒක මෙහෙමයි. විශේෂ කියමනක් තියනවා නේද? සුව කිරීමට වඩා වැළකීම හොඳයි. ඕනෑමට වඩා කෙලෙස් වලට හිතට එන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ඉඳ දුන්නා කියලා කියන්නේ අන්තිමට නන්නත්තර වෙනවා මනස. තේරුණාද? එතකොට කෙලෙසයක් එන්නේ නැතුව අපට පුළුවන් නම් පහසුවෙන් සක ප්‍රතිපදාවෙන්
සමථ විපස්සනා සීල සමාධි ප්‍රඥා පුරා ගන්න පාලනය කරගන්න අමාරු හිතක් තියෙන කියන මට්ටම තියෙනවා නම් යාට රූප ශබ්ද ගන්ධ රස ආදියත් එක්කලා ගැටි ගැටි ඇලි ඇලි යනවට වඩා හොඳයි අනිත් පැත්ත බලාගෙන මේ ටික කරන්නේ. ඒකේ ආනිසංස ගොඩක් තියෙන එකක්. අකුසල චේතනා පහළ වෙන්නේ කුසල මනසිකාරයෙන් විවේකී. අනික කුසල මනසිකාරය ආරක්ෂා කරගන්න පහසුයි අනවශ්‍ය ඇලීම් ගැටීම් ආදී රූප ආදී මුල් කරගෙන වයින්කොට. ඒ ක්‍රමයටම කියලා ගොඩ ගියොත් නේද? හැබැයි එහෙම හරියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වාට අපි මෙහෙමයි කරන්නට ඕනේ කියලා. එහෙම ගිහිල්ලා එයා කෙලෙසුත් එක්කලා අන්තිමට පල්ලටම වැටුනොත් එතකොට ඒ වැටෙන එකට වඩා නරකද නැගිටින එක. නොබලා ඉඳලා නොඅසා ඉඳලා නොම ආග්‍රහණය කරලා ඉඳලා නේද? ඒ නිසා ගොඩක් තියෙනවා හිතන්න. ඒ නිසා සමහරු කියනවා කැමැති රූපේ නැති කරලා දැම්මත් ප්‍රශ්නාව නැතිනම් හරි. කැමැති රූපයට ඇලිලා ගැටිලා ඉන්නවට වඩා කැමැති රූපය නොබලා කුසල මනස්කාරයෙන් අහක බලාගෙන යන. ඒක නරකද? ඒක වඩා හොඳයි. මොකද අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දැකලා අහලා ආදී නැහැ. අය පාරක් ඒකේ හැප්පිලාම අනිත්‍ය දුක්ඛ අනාත්ම හොයන්න යන්න අපට වාගේ හැප්පිලා නැද්ද කල්ල? ඇලිලා නැද්ද කවුල? නිසා නේද? අන්න ඒ නිසා මෙතන මේ කියන්නේ ගොඩින්ම බේරා ගන්න ක්‍රමය. ගොඩින්ම බේරා ගන්න ක්‍රමය තමයි මේ කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේ ඉන්ද්‍රියයන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ අරමුණු වෙනකොට අවසානයේ බලන්න යම් කිස්ස බික්කවේ මනින්ද්‍රිය සංවරං අසංගතස්ස විහෙරතෝ උපජ්ජේයෝ ආසවා විඝාත පරිණා. එතකොට කියන්නේ චක්කසෝත ගාන ජීවා කාය කියන මේවයි සංවරයක් නැතුව මනසත් එක්ක වාසය කරනකොට අසංවරයෙන් වාසය කරනකොට ආශ්‍රව උපදිනවා විඝාත පරිලා දැවිලි කුසල නැසීම් විනාශ වීම සිද්ධ වෙනවා. අන්න එකයි. එතකොට මොකද කියන්නේ අනිත් පැත්ත චක්කසෝත ගාන ජීවා කාය කියන මෙන්න මේ වගේ සංවරයේ පිහිටා සිටිනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියට ඇලීම් ගැටීම් මුලාවින් ඇති නොකර ඉන්නකොට මොකද කියන්නේ? නෝපන්නා වූ ආශ්‍රව උපදින්නේ නැහැ. අනිකුත් මොඩ කෙලෙසයක්වත් උපදින්නේ. හැබැයි රූපේ නොබලා හිටියක් කියලා කෙලෙස් නැති වෙනවා කියලා ගන්නට එපා. රූපයක් දැන් ඉදිරියේ පේන්නේ නැහැ. පර්ණ දැකපු එකකට ඇලීම් ඇති කරන්න බැරිද? ගැටීම් ඇති කරන්න බැරිද? පුළුවන්. හැබැයි ඒ වෙලාවේ රූපේ දිහා බලාගෙන ඇලීම් ගැටීම් දෙක ඇති කරනවට වඩා ටිකක් පහසුයි. ඒ තරම් දුරට ඒ රූපයත් එක්කලා ඇල්ලගෙන නැත්තම් ඒකෙන් වෙන් වෙලා ඇලීම් ගැටීම් දුරු කිරීමට වැඩ කරන එක. නේද? ඒකේ සාමාන්‍ය సంతානයක ස්වභාවය, මනසක ස්වභාවය. ඔන්නෝක තමයි පිටුතුනේ කියන්නේ. එතකොට සංවරා පහත අභාසවා කියලා හඳුන්වන්නේ. ඔක තමයි. මම දැන් තේරෙන්නට ඇති මොනවා හරි තියෙනවා නම් අහන්නත් පුළුවන් පිටුත් මහත්මයා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. හොඳයි අපිට අද ස්වාමීන් වහන්සේ දේශනා කරපු කොටස සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහන්න අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි කල්යාණ මිත්‍රයන්. ප්‍රශ්න නැහැ වගේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අපි ඉස්සරහට එතකොට බලන්න කතමේච වික්කවේ ආසව පටිසේවනා පහතබ්බා කියනවා. පටිසේවනා කියලා කියන්නේ දැන් මේක සමහර වෙලාවට ඉහිය එච්චර සලකන්නේ නැහැ. දැන් මෙතන බලන්න දැන් මේ ශීවරපිණ්ඩපාත සේනාසන ගිලම්පස්ස කියන්නේ මූලික අවශ්‍යතාවන් පාවිච්චි කරනකොට පවා කෙලෙස් නොවැඩෙන විදියට තණ්හාමාන දිට්ඨිය ආදී නොවැඩෙන විදියට හිත පාලනය කරන ආකාරය තමයි. ඉතින් බලන්න මේක හිතනකොට ඔබට තේරෙනවා නේද? මේ අපි මේ එක එක්කෙනාගේ නීති රාමු වලට යටත් වෙලා සිවිල් නීතියට යටත් වෙලා හොඳ නම තියාගෙන ගියා දැන් හොඳයි කියලා ඔය ප්‍රමාණවත් නෑ මේ ගමනට. ඒ ප්‍රමාණයේ මේ ධර්ම අවබෝධය කරන ගමනට ප්‍රමාණවත් නැහැ ටික හොඳ නැහැ කියන එක නෙමෙයි. නමුත් දැන් බලන්න දැන් සාමාන්‍ය දැන්
ගිහි කෙනෙකුට කිව්වොත් එහෙම ඔයා ඇඳුම් පාවිච්චි කරනකොට මේ ඇඳුම් පාවිච්චි කරන්නේ සීතල වෙලාවට සීතල දුරු කරගන්න, උෂ්ණ වෙලාවට උෂ්ණ දුරු කරගන්න, මැසිමාදුරුවන්ගෙන් අවුවෙන් සුළඟින් පත්‍ය ගොන්සු ආදී සර්පයන්ගෙන් පීඩා ඇති වෙන වෙලාවට ඒවා දුරු කරගන්න, නොවැසුවොත් ලැජ්ජාව නැති වෙන ශරීර අවයවයන් වසා ගන්න. මේක කල්පනා කර කර සාරිය අඳින්න, ගවුම් අඳින්න, කලිසම් අඳින්න, කමිස් අඳින්න කියොත් මොකක් කියයිද? අර බලන්න නේද? එතකොට හැබැයි මේ ධර්ම මාර්ගය යන කෙනෙකුට නම් ඒකත් අවශ්‍යයි. ඇඳුමට ඉස්සක් කෙලෙස් ඇති වෙන්න බැරිද? හේතුව කුමක් වුණත් දැන් අපට තියෙනවානේ චීවර ප්‍රත්‍යක්ෂාව, පිණ්ඩපාත ප්‍රත්‍යක්ෂාව, සේනාසන ප්‍රත්‍යක්ෂාව, ඊළඟපස ප්‍රත්‍යක්ෂාව. ඒ කියන්නේ රිවිව් එකක්. ඒ තමන්ගේ පාවිච්චි කරනකොට නිතර නිතර සිහි කරන්න කියලා කියනවා කෙලෙස් නොවැඩෙන විදිහට මනස ආරක්ෂා වීමට. එතකොට දැන් කීපින්වත් කොට කිව්වත් සමහරවිට කියනවා නෝරිතින් අනුගෙන් දෙන්නේ යක නිසා ඒක කරන්න ඕනේ නේ කියලා. අපි මොකටද කරන්නේ? අපි හම්බ කරගෙන ඒවා පාවිච්චි කරන්නේ. හරි. හම්බුණම් කරන්නේ ඔයගොල්ලෝ තමයි. හැබැයි කෙලෙස් වැඩෙනවද කියන එකට ඒවා අදාළ නැහැ. තමන් දහම කරන්නේ අනුදහම කරන්නේ කියලා. තම තමා බලාපොරොත්තු වෙන කෙලෙස් දුරු කර ගැනීම නම් ඒක සමුදය ප්‍රහාණය නිරෝධ ප්‍රත්‍යක්ෂය නම් ඒකට මාර්ග සත්‍ය සීල සමාධි ප්‍රඥා වැඩි. ඒ නිසා තමාගේ දනුන්ගෙද කියන එක නෙවෙයි. කෝකේල්ල කරලා හරි කෙලෙස් වැඩෙනවා නම් ඒක මේ ධර්ම අවබෝධයට යන ගමනේ පරිබාහිරයි. ඒක කොන්දේසි විරහිතව පිළිගන්න. ඒක කොන්දේසි විරහිතව පිළිගන්න. හිතන්න කල්පනා කරන්න. හරි. ඊළඟට දැන් අපි ආහාරයක් ගන්නකොට එහෙම හිතනවද? අපටත් ඒ ප්‍රත්‍යක්ෂාව තියෙනවා. ඒ පින්වතුන්ට ඕනේ නැද්ද ඒක? මම මේ ආහාරය වළඳන්නේ විනෝද වෙන්න නෙවෙයි, පුරුෂ ස්ත්‍රී මද වඩන්නට නෙවෙයි, එක පැහැපත් කරගන්න නෙවෙයි, එක තර කරගන්න නෙවෙයි. මම ආහාර වළඳන්නේ ශරීරය ජීවිතයක් පවත්වා ගැනීමට බුදු සසුනේ පිළිවෙත් පිළිහැකි වන පිණිස, සාගිනි වේදනාව දුරු කර ගැනීම පිණිස, ජීවිතයේ චිර කාලයක් පවත්වා ගැනීම පිණිස මෙසේ ආහාර සැපය වළඳීම මාගේ සාගිනි වේදනාව දුරවන්නේ. පමණ ආහාර වැළඳීමෙන් වන වේදනාව දුරවන්නේ. මෙසේ පමණට ආහාර වැළඳීම සුවසේ විශේෂිත වන්නේ. ජීවිතයේ චිර කාලයක් පවත්වා ගත හැකි වන්නේ. මෙසේ ආහාර සැපය වැළඳීම අයුතුසේ ආහාර සැපය වැළඳීම දෝණ බැවින් නිවැරදි වැළඳීමක් වන්නේ. අපේ විදේශ කාලේ අපේ ලොකු සංසල සරදාලා කියන අපි කීපනමක් හේතියා තියංගල අම්පාරේ තියංගල අරණ්‍ය සේනාසනේ ලොකු සංසල නිතරම කියනවා පොඩි නමලා සිව්පස්ය දවසකට කීපවතාවක් මෙනෙහි කරනකොට ප්‍රත්‍යක්ෂාව කරන අලි වෙලා හරක් වෙලා තමයි දෙන්න වෙන්නේ කියලා කිව්වත් අද වුණත් අපි උදේ පාන්දර අවදි වුණොත් ඉස්සරලාම අංක 1 ප්‍රත්‍යක්ෂාව. අද මා මේ දක්වාම සිවුරු පරිභෝග කළේ කියලා ටික හිතනවා. අද මා මේ දක්වා මේ දවසේම ආහාර වැළඳි. සෙන්සුම් පාවිච්චි කළේ. ගිලම්පස වැළඳි. මේ දේට සඳහා මේ දේ සඳහා කියලා. පේරුකාර චන්දවිමල නායක මහමුදුම කියන එක හොඳයි. පාලි සිංහලයි විදියට දැනුමක් තියෙනවා සිංහල දන්නට කමන්නේ නැත්නම් ඔබ කියලා වැඩක් නැහැ. ඒ නිසා මේ ජීව වාක්‍ය අපි සිංහලෙන් ඒ කාලේ ගොඩාක් කටපාඩම් කරා. අදත් මේ දැනුත් කියේ කටපාඩම්. අනේකයි අද පාලි මෙච්චර දැනගත්තත් තාමත් අපි සිංහලෙන් ප්‍රතික්ෂේප කරා. ඒ නිසා දැන් එච්චර තැනක් ප්‍රත්‍යසන්නිස්ස සීලය කියලා ස්වාමීන් වහන්සේලාට දුන්නේ කියේ ඔබට මේක නරක. ඔබ පාවිච්චි කරන ඔබ පාවිච්චි කරන ආහාරය, ඔබ පාවිච්චි කරන ගෙදර දොර, ඔබ පාවිච්චි කරන යාන වාහන, ඔබ පාවිච්චි කරන බේතේ. නාවිනි අරිදම අනුනායක ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන්නේ ගමනක් යන පාරට බහිනවා. දාන ටිකක් ගන්නවා. මේ දානේ අරන් ආපු උදවිය. මේ දානේ සකසපු උදවිය. මේ දානට හාල් ගෙනාපු උදවිය. මේ හාල් කඩේට ගෙනාපු උදවිය. ඒ කඩේට ගේන්න ඉස්සලා ඒ වී තිබුණු තැන් ඒව ආරක්ෂා කරපු උදවිය. ඒ වී ගොවි තැන් කරපු උදවිය. ඒ බොයන් කපපු උදවිය. ඊළඟට ඔක්කොම කරගෙන මේ හාල් ටික උයපු උදවිය. ඔය විදිහට
මෛත්‍රිය කරන්න හැමෝටම. ගමනක් යන පාරට බැස්සම මේ පාර කපපු උදවිය, මේ පාර හදපු උදවිය, මේ පාරට කොන්ක්‍රීට් හරි තාර හරි දාපු උදවිය, මේ පාර කාපට් කරපු උදවිය, ඒ වගේ වාහන වලින් හදපු උදවිය, ඒ වගේ කාණු හදපු උදවිය, ඒ ගල් කඩපු උදවිය, ඒ තාර හදපු උදවිය, ඒ තාර ගෙනාපු උදවිය, මේ හැම දෙනාටම මෛත්‍රිය කරන්න. බලන්න එතකොට හිත රික්තකයක් නෑ නේද එතකොට. නතර වෙන්න තැනක් නෑ එතකොට. ඉතින් ඒ නවවිනේ සානස්ලා කායමත් කටපාඩම් කරගෙන කියපු දෙයක් නෙවෙයි නෙවෙයි. උන්වහන්සේ කරපු දේ. අර බලන්න දැන් අපට පාරට බැස්සට පස්සේ එහෙම මතක් වෙනවා. ඕකෙන් කොමිෂනරත් එක්ක ගහ කරලා ඕකට මොන මෛත්‍රියද කරන්න. කාට පෞසිද්ධ වෙන්නේ? කොමිෂන්ස් කාර්යවල කොහොමද පෞසිද්ධ කරගන්නවා? ඒගොල්ලෝ ඉතින් ප්‍රශ්නේ ඕකුම් ඔය පාර හදන්න එන්නේ ඕකුම් මේ තැන් තැන් වල ගස් යාට වෙලා පැයකට වැඩ තියෙනවා නම් පැය දෙකයි වැඩ කරන්නේ ගස් යාට වෙලා හැවනේ කයිවාරු භාගාව කුම්මිදී ඕකුම් ගන්න පඩියට භාගයක්වත් වැඩ කරනවා. මෛත්‍රිය කරන්නේ මෛත්‍රිය. බොහෝ දෙනෙක් මෛත්‍රිය කරන්නේ. අනේ ඒක තමයි ඉතින් ඒ ලොකු සානස්ලගේ පින්වතුන්ගේ පරණ සානස්ලගේ ලොකු දෙයක් ගන්න තියෙනවා. නාදලා වචනයක් කතා කරා ඒක තුළ අපට හුඟා දේ ගන්න තියෙනවා. ඒ නිසා දැන් මෙන්න මේ කියන්නේ ඔය හැම එකකටම දැන් සේනාසනයක් කියන්නේ, ගෙදරක් කියන්නේ දැන් ඔබේ ගෙදර කියන්නේ ඔයගොල්ලෝ සල්ලි දීලා තමයි හදාගත්තේ. නමුත් සල්ලි දීලා හදාගත්තු එක බාධාවක් වෙනවද ඔබ හිතුවොත්? මේ අතිවාරම් කපපු උදවිය, මේ ඉඩම විකුණන්න සියල්ල සැලසුම් කරපු උදවිය, මේකේ බිත්ති බැඳපු උදවිය, බිත්ති බැඳලා හරි ගොඩක් වෙලාවට මම හිතනවා ඔය රත්නම් ඕස්ට්‍රේලියාව ගැන ලීවලින් හදන්න. එහෙම හදපු උදවිය, මේවට තින්ත ගාපු උදවිය, වහලේ ගාපු උදවිය, සිවිලින් ගාපු උදවිය, ලයිට්ස් සෙට්ස් කරපු උදවිය. නේද? මොකද කියන්නේ? බලන්නකො කරනවා නම් කොච්චර දේ තියනවද කියලා. නේද? ඉතින් ඒ නිසා ඔන්නෝම තමයි සිව්පස්සේ පිළිබඳව ප්‍රත්‍යක්ෂා කිරීම කුසල කිරීම සම්බන්ධයි. එතකොට බලන්න ඔන්න ඔය ටිකට කියන ඉමේ උච්චන්ති වික්‍රේ ආසව පටිසේවනා පහත. මේවා තමයි ප්‍රතිවේක්ෂණය මෙනෙහි කිරීමෙන් ප්‍රහාණය කළ යුතු වදුරු, කෙලෙස් වදුරු කියලානේ. කොච්චර අතුලාන්තයකට ගියාද එතකොට නේද? කොච්චර අතුලාන්තයකට ගියාද? එතකොට ඒ කියන ඒ ඡේදය ඉවරයි. දැන් ඔය ටික තුර ඔබට මොනවා හරි තියෙනවා නම් අහලා බැලුවොත් තව ඉදිරියට යන්න පුළුවන්. නමුත් අර ඔබට විරාමයක් දීලා යන්න හොඳයි. මම ඔය පාලි වචන ඔක්කොම කිව්වේ නැහැ. ඒ පාලි වචන වල තිබුණ ඔබට තේරෙන විදිහට තමයි ඔය කිව්වේ. දැන් මෙතන සේනාසනය ගැන මම කිව්වේ නැහැ. සේනාසනය කියනකොට පින්වතුනි පාපිස්සේ ඉඳන්. ඇඳ, කොටුව, කොට්ටේ, මෙට්ටේ, පාපිස්ස, ඉදල, ඔස්ස, ගෙදර පුණත් ඒවා. ඔබ මතක් කරොත් එන්නේ අපි මොකටද දෙක එක්කෙනාට මෛත්‍රිය කරගෙන අපි සල්ලි දීලානේ කොස්සගෙන අපි මේ පාපිස්ස වැඩියනුත් එක්කනේ උන් ගත්තේ ඒ මොකට මට මෛත්‍රිය කරා. එතකොටද ඔබට කුසල හිත් පහළ වෙන්නේ. හැබැයි මේ පාපිස්ස හදාන්නට මහා ස්වේච්ඡ උදවිය ගාමන්ටෝලෙන් විසිකන් රෙදි කැලිය අරගෙන ඇවිල්ලා ඒවා පේලියට තියතියා ඒවා සකස් කරපු උදවිය ඒ පාපිසි වෙනත පොලේ තියාගෙන විකුණ උදවිය ඒවා වැස්සට දෙමින් නැතුව ආරක්ෂා කරපු උදවිය ඒවා ඒ තැන් වලට ප්‍රවාහණය කරපු උදවිය සල්ලි පැත්තකට දාලා ඔබ වියදම් කරපු එහෙම මෙනෙහි කරත් කුසල චේතනා පහළ වෙනවද? ඕකුන්ට අපි සල්ලි දීලා කියන්නේ තාම මෛත්‍රිය කරා. එහෙම කරොත් කුසල පහළ වෙනවා. ටිකක් කල්පනා කරලා බලන්න. ගිලන්පසට තේරෙයි. අද මා ගිලන්පස වැළඳුවේ නැත්නම් මා මේ ගිලන්පස වළඳන්නේ මාගේ ශරීරයේ රෝග වේදනා දුරු කර ගැනීම පිණිස. අපෝ ඕකුන්ගෙන් බේත් ගන්න ගිහලා අතට ගුණයක් ගත්තා. අපොයින්ට්මන්ට් එකට රුපියල් 2000ක් ගත්තා. ඕකට මොටෝ මම මෛත්‍රිය කරා. අදාළ නැහැ. මෙනෙහි කරන්නේ. එයාත් බොහෝ කාලයක් ඉගෙනගෙන එයාත් නොහිටියනම් මම කොහොමද මගේ අසනීප තත්ත්වය පරීක්ෂා කරලා මේ බේත් මම හදාගෙන කොහොමද ඒ නිසා කියුණත් මොනවා වුණත් මේවා තව රටක නිෂ්පාදනය කරලා ඒ නිෂ්පාදනය කරපු ඇත්තන්ටත් පින්ගෙන්නට ඕනේ. ඒවා මේ රටවලට ගෙන්නලා ඒවා අපිට මේ ගන්න පහසු වෙන විදිහට මේ වෙළඳ සැල් වලට ගෙනල්ලා ඒවා ලස්සනට පැකට් කරලා උලම් වදින් නැති විදිහට එයාට හැමදේනම නිදුක් නිරෝගීත්ව සුවපත් වෙනවා. නරක දෙහෙම කරොත් නැත්නම් අරහෙම කරොත් හොඳයි. මේ 3-4 ගුණයක් මම ගත්තානේ මේකට. වෙනදා මෙහෙමයි. දැන් සත්‍යයි මේකට කියන පර්ණේවත් එක්කලා මේ තිබුණේ. ධන වැඩි වෙනවා ඔක්කොම ලෝකෙන් බඩු කියලා
මේ අවුරුදු ගානකට ඇති වෙන්න බේත් ගෙනල්ලා තියලා මුන් අපෙන් දෙතුන් ගුණයක් ගත්තානේ මුන්ට නම් හොදක් වෙන්න ඕනේ. කොයි සිතිවිලි ධාරාවෙන්ද කුසල පහළ වෙන්නේ? නේද? ප්‍රශ්නයක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ අනිත් අය අත ඔසවන්න ප්‍රශ්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේ මම කෙටියෙන් ප්‍රශ්නයක් අහන්නම්. දැන් සාමාන්‍ය අපි ප්‍රතිවේක්ෂා කරන අර වාක්‍යෙදි කියන්නේ මේක කය පරිහරණය කියන්නේ මේ අපිට සීතලෙන් සුළඟෙන් වැස්සෙන් ආරක්ෂා කරගන්නයි අපි සේනාසනය පාවිච්චි කරන්නේ වගේ දේවල් කියන්නේ. දැන් ඔබ ස්වාමීන් වහන්සේ අපිට තවත් පැත්තක් පෙන්නවා අපේ සිතේ මෛත්‍රිය දියුණු කරන පැත්ත. එතකොට ප්‍රත්‍යවේක්ෂාවයි මෛත්‍රියයි කියන දෙක එකටම යන දෙකක්ද ස්වාමීන් වහන්සේ? නැත්නම් අපි ඒක වෙනමම දෙයක්ද අපි ඒ විදිහට මෛත්‍රී කරනවා කියන එක ස්වාමීන් වහන්සේ? තේරුම් ගන්නයි. නෑ ඒක පහසුවෙන් කරන්න පුළුවන්. පේන දැනෙන දෙයක් නේ. ඒකනේ නාවිනේ අනුනායක ස්වාමීන් වහන්සේලා ඒ විදිහට කිව්වේ. දැන් අපට ඔයගලන්ටත් එහෙම තමයි කඩේ කොටනක් අඩුවක් මූට්ටුවක් අරන් යනකොට එහෙම හිටිය හැකි. දැන් අපට නම් කියන්නේ දැන් අපි දල්දුව මූලස්ථානයේ ඉන්න කාලේ එහෙම වෙන භාවනාවක් කර ගියාට කමන්නේ නැහැ. පිටපාත ශාලාවේ ගේට්ටුව ගාවදී මෛත්‍රී කරන්න කියනවා. පිටපාතේ සිව්පස්යෙන් එකක්නේ. දැන් ඔය ගාක් තියනවනේ දහලා තියනවාද? දානවලට යනකොට මුගාක් අපේ ඔය රහතන් වහන්සේලා පවා මෛත්‍රී සමාපත්තියට සමවැදිලා වැඩ කරපු අවස්ථා. ඒ කියන්නේ ඒක අර දායකයා වෙනුනොත් වැඩි කරුණාවක් මෛත්‍රියක් තියෙන නිසා. සහ ඒක අර අවශ්‍යතාවන් සලසලා දීලා තියෙන උදවිය ගල්ගෙන හරි කොහොම හරි කමන්නේ. පැත්තෙන් ඒක හරි සම්බන්ධයක් තියෙනවනේ මොනවවත් අපිට කියදීලා හරි ගන්න නොතිබුණා නම් මොකද වෙන්නේ? ඒ නිසා කොහොම හරි අද අපිට තියෙනවනේ සල්ලි කණ්ඩද බේන්තෝට සල්ලි කෑවක් කියලා ඒක හොඳ වෙන්නේ. ආන්නේ නිසා ඒ අර එක පැත්තකින් අකුසලයට යන්න තියෙන ප්‍රවණතාව සම්භාවිතාව වැඩි. අනිත් පැත්තෙන් කුසලිතක් පහළ කිරීමට පහසුවෙන් තියෙන සම්බන්ධතාවක් වැඩි වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒකේ තේරෙනවා ස්වාමීන් වහන්සේ අර කලින් කිව්ව යමක් සිහි කරනකොට කුසල ධර්ම වැඩෙනවා නම් ඒ දේ මනසිකාර කරන්න කිව්ව පැත්තටත් ඒක යොමු වෙනවා නේද ස්වාමීන් වහන්සේ? එහෙම පිටින්ම එහෙමයි. අනික තවත් අපි අර ඉස්සලා කිව්ව මේ සංවරපහතබ්බා කියලා බලන්න ඒකත් එක සම්බන්ධයි. ඒ සංවරපහතබ්බා කියලා කිව්ව අසකරණාසය දිව ශරීරේ මනස හරහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ මේ අරමුණු වෙනකොට යෝනිස මනසිකාරේ පවත්වන්න. එතකොට දැන් මේකෙදි දැන් මෙතනත් මේ අසකරණාසය දිව ශරීරේ මනස හරහා නෙවෙයිද ගොඩ වෙන්නේ චීවර ඇඳුම් ආහාර සේනාසන බෙහෙත්. අනේකයි බුදුදහම කියලා කියන්නේ විශ්වයේ යථාර්ථය නිසා ඒක කැට කැබලිති වෙන් කරනවා වගේ වෙන් කරන්න බැහැ. එකක් එකට සම්බන්ධයි. එකක් එකට සම්බන්ධයි. මොකද මනසින් ආරම්භ වී මනසින් ගමන් කොට මනසින් හමාර කරන අවබෝධ කරන යථාර්ථය නිසා. බොහොම පිං ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා අපේ සභාවෙන්. ඒ තමයි ආහාරය අරමුණක් ලෙස ගත විට ඒ සම්බන්ධයෙන් ඇතිවන ආශ්‍රවයන් සංවරයෙන් හා පටිසේවනයෙන් යන දෙආකාරයෙන්ම ප්‍රහාණය කළ හැකි වෙනවා නේද ස්වාමීන් වහන්සේ කියලා. හරියට 100%ක් හරි. 100%ක් හරි. මොකද ඉන්ද්‍රිය සංවර සීලය තිබුණා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ ආහාරය පිළිබඳව තණ්හා මාන දිට්ඨි ලෝභ ද්වේෂ මොහ පහළම වෙන විදිහට පවත්වනවා. ඒක හරි. ඒ සඳහා තමයි ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ. දැන් ප්‍රත්‍යවේක්ෂාවනකොට මෙහෙම කරොත් ධාතු මනසිකාරය යතපච්චං පවත්තමානං ධාතු මාත්‍ර මේ වේතං යරිදං පිටපාතු. මේ ආහාරය ධාතු මාත්‍රයි. අද්ව පුඤ්ජ කෝච පුද්ගලෝ මේ ආහාරය අනුභව කරන පුද්ගලයා ඉහිරි පැවිදි හරි නිස්සත්තෝ නිජීවෝ සුඤ්ඤ. ඒ වගේම සත්වයක් නෙවෙයි ජීවයක් නෙවෙයි ශූන්‍යයි පංච උපාදානස්කන්ධය. සබ්බෝපනායම් පිණ්ඩපාතෝ අජිගුච්ඡනියෝ. මේ පිණ්ඩපාතي දැන් පිටානේ තියෙනකොට පාත්‍රයේ තියෙන කාර්ය පිළිසිතයි. ඉමම් පෝති කායම් පත්වා අතිවේ ජිගුච්ඡනියෝ ජායති. මේ කොණු කායට වැටිලා කොණු ගඳ ගහන එකක් බවට පත් වෙනවා. දැන් එහෙම මෙනේ කරක් කුසලයක්. ඒකත් ඉන්ද්‍රිය සංවරයක්. අර ප්‍රත්‍යක්ෂාවත් ඉන්ද්‍රිය සංවරයක්. ඒ නිසා ඒ විවිධාකාරයෙන් දැන් ඒතර ප්‍රත්‍යක්ෂාවෙන් පුළුවන් ඉන්ද්‍රිය සංවරයෙන් මේ විදිහට පුළුවන්. අනිත් පැත්තේ මෛත්‍රී කරලා පටන් ගත්තොත් කොයි ආකාරයෙන් හරි පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ වෙනත් ප්‍රශ්න නැහැ වගේ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද ඉදිරිපත් කරන්න? අදහසක් හෝ? හොඳයි.
ඉදිරියට යන්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි. ඊළඟට එන්නේ කතමේච භික්ඛවේ ආසව අදිවාසනෝ පහත. අදිවාසනය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි කියන්නේ අදිවාසේතු නොභන්තේ නේද? අදිවාසේතු නොභන්තේ භෝජනම් පරිකප්පිතං. ඒ කියන්නේ කැපාකාරයෙන් සකස් කරන ලද මේ ආහාරය භන්තේ ස්වාමීනි අපගේ ආහාරය දානය පූජාව අදිවාසේතු භාග්‍යවතුන් වහන්සේ ඉවසවදාරණසේක්වා ඉවසන්න කියලා. ඉතින් මෙතන කියන්නේ එක තමයි අදිවාසනා කියලා කියන්නේ. අදිවාසනා කියලා කියන්නේ නාම පදය, අදිවාසේති කියලා කියන්නේ ක්‍රියාපදය. එතකොට මේ කියන්නේ එතනත් පටිසංකා යෝනිසෝ සිහිනුවණි යෝනිසෝ මනසිකාරය සීතස්ස උන්නස්ස කමෝ හෝති. ඒ කියන්නේ සීතල උණුසුම ඇති වෙනකොට අපේ ඉවසන්න පුළුවන් මේ විදිහේ සීතල කම්මෝ ගින්දර වාගේ සීතල යනවා. ඒක බලන නිසා මාරුනේ. පොළොවේ ආසෙ හිල්ලාද මන් දන්නේ නැහැ කියලා බලන්න. පායන කොටත් බයිනවා. ඕ ගිනියම් වෙලා මේ පුච්චාණ්ඩ හදන්න කියලා හැමත් බයිනවා. නේද? එතකොට හිස එක තමයි කියන්නේ සීතස්ස උන්නස්ස කමෝ හෝති. සීතල උණුසුම ඉවසනවා කියලා කියන්නේ අකුසල සිත් පහළ නොවන විදිහට හිත පාවිච්චි කරන එක සීතලේදී උණුසුමේ. දැන් ඔය ඕස්ට්‍රේලියාවෙම ගියාට පස්සේ ඉතින් අපට ගියාට පස්සේ දෙන්නේ ඇඳුම් ගත්තට පස්සේ අම්මෝ කලිසම් කියලා. දැන් මම ගියේ කාලවල කරපු වැඩේ ඉතින් මොකොත් නොවැඳ හිටියේ ඉතින් ජේසියක්වත් නොවැඳ. මම ඉඳපා ආමුදුර ඇටකොටු දිරනවා පොන්ද දිරනවා රටේ නැති මට නම් එච්චර සීතල දැනෙන්නේ නැහැ කියලා. ඔය ආමාර ලංකාවේ තුරු රස්නෙන්ක තමයි ආමුදුරනේ දැනෙන්නේ. එක දවසක් යනකොට මෙහෙම වෙනවා කියලා මේස් ගෙනල්ලා දෙනවා, ජර්සි ගෙනල්ලා දෙනවා, කල්සන් ගෙනල්ලා දෙනවා, ටොපි ගෙනල්ලා දෙනවා. වමාරේ කීපවතාවක් කරා ඊළඟට කතාවකදී ගියාට පස්සේ එකක්වත් නොකරා. ඇටකොටු දිරුවෙත් නැහැ, ලේ නැති වුණෙත් නැහැ, මස් දිරලා ගියෙත් නැහැ. මම ෂොක් එකට ඉඳලා. ඔය ගොඩක් පින්වත්නි කල්ලාපානේ මානස කඩියක් කෑවොත් පොළඟෙක් කෑවයි ගණන් ගන්නවා. ඔය සිව් මැලි අදහස් උදහස් ඔළුව කැක්කුමක් හැදුනොත් ඔළුව හතරට පැලුවා වගේ එක බාර ගන්න. කොහොම යන්න බෑ. එම ලද පොළඳ ගොතු මොළ සුකු මොළ මේ ගමන යන්න බෑ. අවුරුදු 6ට මාසයක් අඩුව කරපු හරිය මතකයි නේද? අතීත කාලෙත් කරපු දේ මතකයි. ඒ නිසා ඒවා දරා ගැනීමේ හැකියාවක් තිබුණට පාවිච්චි කරාට වරදක් නැහැ. අපි ට්‍රීට් කරලා තමයි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ගියාට පස්සේ. කාම. හැබැයි දෙකටම වරක් දෙන විදිහට පවතිනත් උත්සාහවත් වෙන්න. යම් තරමකට හරි ඒ කය ටිකක් ගොරෝසු කරගෙන ඒක හිසා දරා ගැනීමේ හැකියාවක් ඇති කර ගන්න. මොකද මේ ජීවිතේ හොඳට පොරවගෙන හිටිය කියන්නේ ඊළඟ ජීවිතේ ලැබුණොත් ටිකක් කටුකේවා. මොකද වෙන්නේ? මානසික පුරුදු නැහැ නේද? මෙහෙම පුරුදු වෙලා ගියොත් ඕකටත් ස්වාභාවිකත්වයට රොත් දෙන විදිහට ඒ පුරුදුතාව නිසා යට කරොත්තු දෙන ගතිය වැඩි. මනස මොකද රොත්තු දෙන සකස් කරලා තියෙන නිසා අවධානම මේවා දරන්නට ඕන. වගකීම මේවා දරන්නට ඕන. කායික පීඩා දරන්නට ඕන. වාචසික පීඩා දරන්නට ඕන. වාචසික කිය අනිත්‍යයෙන් වෙන වචන. මානසික පීඩා දරන්නට ඕන. ඒ වරතු දීමේ ශක්තිය තියාගන්නට ඕනේ. එහෙම නැත්නම් බෑ. පුංචි නිදර්ශනයක් කියන්නද? යාන්නට පහුගිය දවස් ළඟට වෙලා. ඕම සද්ධාවන්තලන්නේ අපේ විශ්වාස කරනවා. හරි. ඔමාරේ බුද්ධ පූජාව බෙදනකොට බුද්ධ පූජාව අපි මේ කප්ස් වලින් වෑංජන බෙදන්නේ කවිලි පෙවිලි බෙදන්නේ. ඔමාරේ බත් එක පාත්‍රයට බෙදුවට පස්සේ එයාට පොඩි ක් හැන්දෙන් අරගෙන අර බත් පාත්‍රයට බෙදන්න. දැන් බෙදුවට පස්සේ එයාට එක විශාල පීඩනයක් වෙලා මම මොකද්ද මේ කරේ මේ වෙනම කප්ස් තියනවානේ මේ මොකද්ද කරේ කියලා දැනෙන්නේ. එහෙම කරලා එයා ඒක ගෙන්නේ ඩස්බින් එකට දානවා. ඉදුල් භාජනයකට දාන ඩස්බින්. ඊට පස්සේ දායකයාට දැකලා දැන් ඔයා හොස්පිටලට බය දැන් ආම්තුරට දාන්නේ නැති වෙයිනේ. හරි වැඩේ. ඔයා මොකද්ද? ඔයා තමයි වැඩේ කරේ කියලා ඒකක්. දැන් මේ ළමයා මේ පීඩනේ කොච්චර බලපෑවද කිව්වොත් පින්වත්නි 11ට බුද්ධ පූජාව වේදුවා. ගියාමයි උදා කුටියට
අවශ්‍ය නැ කල්වත් ආවේ. ශාල පීරණයක් ඇති කරගෙන කොමාරි මාත්‍යගේ කාල ස්ථානට ගියා. ඒ නතර වෙන්නද කියලා වර පීරණකාරී තත්ත්වය. කොහොමද මේ ගමන් මගේ මම කොච්චරවත් කීවා ඕක ගණන් ගන්න එපා. අර පංචග්ගදායක බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේට දාන දෙන්න ගිහිල්ලා භාගයක් කාලා නැහිදී අර බැමිණි කරපු වැඩේත් එක්කලා ඊට පස්සේ බුදුරජාණන් ළඟට ගිහලා ස්වාමීන් මේ භාගයක් අනුභව කරලා ඉන්නේ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා නම් මම පිළිගන්නවා නම් බ්‍රාහ්මණය අපි අග්‍රදානයක් පිළිගන්න. භාගයක් කාපු එකක් පිළිගන්න. විසික් කරන්න ගෙනියන එකක් පිළිගන්න. ඇයි එහෙමනේ උනේ නේද රටපාල ස්වාමීන් වහන්සේ? බ්‍රාහ්මණය අපි හරියට පරදත්ත උපජීවි ප්‍රේතයෝ වගේ කියලා. මම මොකක් කියලාද? ඒක හරි කියන්නේ. අන්න බලන්න අර දැරීමේ යම පොඩි වචනයක් ඉවසා ගැනීමේ නොහැකියාව නිසා මේ දිවාල වල කොච්චර ඇද්දනේ වචන හරද ආන්න ඒක තමයි මේ කියන්නේ. ඔය සීතල තව ඉදිරියට ඔක් කියවෙනවා ඊළඟට මෙස්සෙ මధుරු ඒක දාංශ මක්ෂවාදාතව සිනින්සප්ප සම්පස්සාන ජිගට්ටාය විපාසාය බඩගින්න විපාසේ දරා ගැනීම හැකියාව යම් දා නේද කීපයකට හරි ඉලක්ක ගාම පුංචි ළමයි නෙවෙයි එතකොට වස දරාගෙන නේද ඊළඟ මෙස්සෙ මధుරුවන්ගේ අවුවෙන් සුළඟේ පත්‍ය ගෝණස්වාදී සර්පයන්ගේ පොඩි දෙයක් වස ගන්න නේද මధుරේ කෑවොත් නයි ගැහුවා වගේ සමහර අය ගණන් ගන්න. ඒ නිසා ඊළඟට කියන මොනවද? උපන්නානං දුරාගතාන වචනපතාන. අනික් අයගේ ෂඩපරුෂ වචන නේද? පාරක් ගහනකොට බරපතල. ඒවත් ඉවස ගන්නවා. බලන්න මේ මනසත් එක්ක කරන වැඩක් නේද? ඒක විතරක ස්වාමියා බිරිඳ. එකම විදිය අදහස් උදහස් නකුල මාතාගේ නකුල පිතාගේ වගේ කොයි ගෙදර තියෙන්නේ. කොට දෙන්නගේ එක්කෙනෙක් හරි නේ වෙන්න ඕනේ. නැත්තම් යන්න බෑ. නෝන එකක් කියනකොට මහත්ය තුනක් කිව්වොත් මහත්ය දෙකක් කියනකොට නෝන තුනක් කිව්වොත් යන්න බෑ නේද වචන වලින් හරියට හිත පෑරෙනවනේ වචන වලින් හිත හදන්නත් පුළුවන් උතුරා බුදුරජාණන් වහන්සේ දෙසු වචන වලින් වගේ වචන වලින් ආයුධයකින් කරන්න බැරි කාණියක් කරන්නත් පුළුවන් එහෙම ලංකාවේ නම් ගොඩාක් තියෙන වචන කට පරිස්සම් කරගන්න බැරි නිසා අපට මේ පොතකුත් දැක්කනවා අපිත් සමහර දේශනවලට පොතපත එහෙම කියනකොට පේනවා එක ගෙදරකදී නෝනා මහත්ය වැඩට ගිහිල්ලා එනකොට නෝනා රෙද්දක් මහමයි පස්සේ ආපු ගම කියලා තියෙන මට මේ දෙකක් හදලා දෙන්න නෝනා ගණක් නෑ වෙද මහාන එතකොට මේ මට දෙකක් හදලා දෙනවා මහාන එක දමලා ගහලා ගස්සලා ගියා ගිහිල්ලා කුස්සියට ගිහලා ආය පාරක් ඇවිල්ලා මහාන ටික වෙලාවකට මහත්ය කියන අපසේ මට දෙකක් හදලා දෙනවද නැද්ද ඉන්නවා ඔය නැහින් නැතුව වතුරේ ගහලා යාර මහත්ය මනුස්සය කියලා කියනවා එළ මිරිකන්න එන්න මිරිකල නැහැ කොයි වෙලාවක හරි මිරිකල මහත්තුරුත් සමහර එහෙම තමයි බලන්න කොච්චර නරකද කියලා නේද එක මහත්යේ නෝනා හැමදේම කරමින් හදා ගන්නට ප්‍රශ්න අහන්න මකා ගන්නට ඕනේ කියලා දැන් මහත්යනකොට බොහෝමියා කැමති විදිහට ඇඳ බලඳගෙන කෑම බීමක් අතට තේ කාගාගෙන බොහොම කරුණාවෙන් මෛත්‍රියේදී ඔක්කොම ගෙනිහිලා දීලා ඉතලා අවශ්‍ය නැකොට අද මොනවද අපි රැට හදාන්නේ කෑම ඕනේ මගුලක් හදා ගන්නවා ඔකත් මයින් අහන්න ඕනේ බලන්න සත්තුවල්නේ අපි වහලා තියෙනවා අපට එකෙක් නැවිලා කියනවා ඉතින් කොහොමද යන්නේ ආන්නේ ඒක තමයි මේ කියන්නේ පොජාසට කියලා අත බැඳගෙන සිල් සමාදන් වෙලා ඉන්න පමණක් නෙමෙයි මෙතන මේ කියන්නේ. භාවනාවට ගිය දවසේ සාන්තයි. ගෙදර යුද්ධ ප්‍රකාශ කරනවා. දැන් දෙන්න ගියාට පස්සේ විසාකාවටත් වඩා හොඳයි. ගෙදර යුද්ධ ප්‍රකාශ කරනවා. රුවන්වැලිසෑයට ගියාට පස්සේ ඒ තරම් උපාසක උපාසිකාවක් හොයා ගන්න. ගෙදර යුද්ධ ප්‍රකාශ කරනවා. ඉතින් ඔය ක්ෂණිකව මාරු වෙන ඔය මානසිකත්වයෙන් පුළුවන් ද ධර්ම අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා අන්න ඒක තමයි කිව්වේ. ඒ වගේ බරපතල වචන නෙමෙයි දුරුත්තාන, මනාව කියපු රාගතාන, මනා අර්ථ ඇති වචනපතාන. මේ වචන මාර්ගවල ඊළඟට උපන්නාන ශාරීරිකාන වේදනාන. උපන්නා වූ ශාරීරික වේදනා මොනවද? දුක්ඛාන, දුක්, තිපාන, තීව්‍ර, කරාන, කටුකව මේ
පෙරෑරුම් කටුකාන කටුකෝ අසාතාන පිරිනෝ අමනාපාන අමනාපෝ පානාරාණ මාරාන්තිකෝ මොකද කියන්නේ මේ හැම එකක්ම අදිවාසන ජාතිකෝ හෝ යම් තරමක් හරි ගන්නට එක එම සමහර සානස්ලා දැන් එකක් ගන්න ඇඟිල්ලට අර සිරින්ජෙන් ගන්නවට අර යකඩ කෑල්ල කනට බය කෑ ඒ කොහොමද යන්නේ නේද එහෙම යන්න බෑනේ එතකොට ඒ හැම දෙයක්ම එතකොට ඉවස ගන්නට ඕනේ දැන් ඉතින් අපි අපේ පඬිතු ස්වාමීන් වහන්සේ එහෙම දැක්කා ඒ කාලේ ඉතින් ඔය එක බේත් කටු ගහනවා ගෙනල්ලා අනේ උන්වහන්සේට නෙවෙයි වාගේ ඉන්නේ සමහරට ඇස් වලින් කඳුළු එනවා නමුත් වචනයක්වත් කේන්ද්‍රී ගෑමක්වත් කරන්නේ අන්න බලන්න නේද පේරුකාණේ චන්දේමර නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙන ලෑස්ති වෙනකොට කිරිඳි ධම්මානන්ද හාමුදුරුව අහලා තියෙන නායක හාමුදුරුවෝ අමාරුයි නේද මේ ඔය විදිහට කතා කරලා ඊට පස්සේ කියවල මේ ධම්මානන්ද රහතපය දිගහැර ප්‍රාණ එකතු කරන්න ධම්මානන්ද හොඳට බලා ගන්න ධම්මානන්ද මේකට තමයි පණ අදිනවා කියලා කියනවා හොඳට බලා ගන්න ධම්මානන්ද මේකට තමයි පණ අදිනවා කියලා මිත්‍රිකර නිස්සරණ වනේ හිටු මාත්‍ර ඥානාරාම අපේ ලොකු සානසත් ඒවා වස්තාන කරන ස්වාමීන් වහන්සේලා ළඟ ඉඳගෙන අවසාන කාලේ අහනවලු විතර ස්වාමීන් වහන්සේ වේදනාව අමාරුයි නේද කියලා මොකක් වේදනයි නේද කියලා නාසයෙන් කියනවලු නෑ මේක අපි ඉගෙන ගත යුතු දේවල් මේ අවබෝධ කළ යුතු දේවල් බලන්න ඔය මට්ටමට මානස ගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද නේ කොච්චර දෙයක් හිතේනව නේද නිකන් ඕනම වේදනාවක් කටුක දරා ගන්න හැකියාව නැත්තම් දරා ගත්තට පස්සේ ලොකු තෘප්තියක් මගේ ඇස් දෙකේ පේන්නේ අඩුවක් තියෙනවනේ දවසක් ලෙන්සස් දාන්න ගියාට පස්සේ ලේසර් කරන්න ඕනේ ඒ සිදුරු තියෙනවා කියලා ඔය සිදුවට ගියාට පස්සේ දැන් සිදුරු වහන්න පටන් ගන්නවා ඉතින් ඇස් දෙකට මේ පටියක් දාලා අර පැත්තේ මොකක්ද ඒක බඳලා මේකට මොනවද එකක් බස්සලා වගේ දැන් කරනවා පස්සේ දැන් මම ඒක වෙලාවක් කරනකොට මම ආත්‍ය ඕනේ ඔය පේන හරිය ඇති මම යන්න එපා කියලා හැබැයි මම ඇවිල්ලා ආයෙත් කරක් හිතුවා දැන් ඔයා මිනිස්සුන්ට බණ කියනවා නේද ශාන්තිවාදී අපේ තාපසතුමා අත් දෙකම කැපුවා මොකද කියන්නේ මං ඉවසන එක්කෙනානේ කකුල් දෙකම කැපුවා මං ඉවසන එක්කෙනානේ කන් දෙකම කැපුවා මොකද කියන්නේ මං ඉවසන එක්කෙනානේ කියලා කලාවුරුතුමාට කිව්වා අන්තිමට පයින් ගහලා යන්න කියලා දැන් ඔයා මහ ලෝකෙට බණ කියනවා නේද තමන්ගේ ගුරුවරයා මෙහෙමයි කියලා ඔයාට බෑනේ වාගේ ගලවලා ගත්තේ නෑනේ ඔයා කන් කැපුවේ නෑනේ අත කැපුවේ නෑනේ කකුල් කැපුවේ නෑනේ ඔයාට එහෙම දෙයක්වත් දෙන්නේ මම ආයෙ පස්සේ ගියා යනකොට ගිහලා මරි ඒකායි පාරක් ලේසර් කරා ටිකක් වේදනයි මං මොනවා කරත් හිටිය සද්දස් දෙකම ලේසර් කරා පස්සේ ඔක්කොම ඉවරන විනාඩි 15ක් විතර යන්නේ පස්සේ ඉවරුණාට පස්සේ දොස්තර මහත්මයා අද රිදුන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ කියලා මං අද සේනාසනෙන් ආවේ ඇස්සේ ගලවගත්තොත් ගලවගත්තයි කියලා හිතා ඒ නිසා යම් ප්‍රමාණයකට අපට පුළුවන් තේරුණාද අපට බැරි නෑ මනස පින්වතුනි මනස හසුරවන්න ඕනේ ඒක මට පුළුවන් කියලා දැන හිටියා නම් බැරි දෙයක් නෑ බව ලබන්න පුළුවන් නම් ඊට මෙහා පැත්තේ මොනවද බැරි ඒ වෙනුවෙන් කරන කැපකිරීම කරන්න පුළුවන් නම් ඊට මෙහා මොනවද බැරි නේද අන්න ඒ විදිහට තමයි මෙතන මේ කියන්නේ ප්‍රායෝගික තලයට මේවා දාගන්න පොත මෙතන අපි අතන තාම යන්න බෑ පොතේ තියෙන දේ තමාව විග්‍රහ කරගන්න පොතේ තියෙන දේ නැගිටින උත්සාහ කරන්න ඒකයි මේ තරම් කියන්නේ නැත්තම් මේ ඡේද ටික අදෝන සබ්බාස සූත්‍රය නෙවෙයි ධම්මදාය කියලා ඉවර කරන්න. ජීවිතයට ඇතුළේ නැත්තම් නික්ෂලා නැත්තම් වැඩක් නැහැ. ඔය ක්‍රමය අපි කොච්චර සංසාරේ ඔය හොරතලේ කරගෙන ඉන්නේ නැද්ද? නේද? ඒ නිසා ඒක කල්ලාතු හිතලා පියාගන්න. කායික මානසික වේදනාව. දැන්ම හිතා ගන්න. තව අවුරුදු 30කින් යන්න වෙන්නේ. යන්න දැන් මම සූදානම්ෙන් ඉන්නවද කිසි දෙයකට ඇලීමක් ගැටීමක් අඩුවෙන් හරිය ඇති කරගන්න සම්පූර්ණයෙන් තිය. ඒ ශක්තිය මට දැන් තියෙනවා. ඒකේ තමාගේ හිතෙන් අහන්න. ඕක තමයි අභින්න පච්චේකර සූත්‍රයෙන් අපට දුන්නේ. නිතර සීකරන්න කරුණු පහ. තිරණ බව, මැරෙන බව, නේද? ප්‍රිය විපයෝගී ඇති වෙන බව, කර්මයේ සොකිය කොට ඇති බව, ලෙඩ වෙන ස්වභාවය. ඔය ටිකනේ කිව්වේ. ඒ නිසා ඒවා පැත්තක තියලා අපි කඩේ අපට ඕඩ පැත්තේ ගිහිල්ලා මේක අවබෝධ කරගන්නට බෑ. හරි?
එතකොට ඔන්න බලන්න ඒ කියන කටුකවෝ මිහිරියෝ ඒව මොකද කියන්නේ? අදිවාසයට එහෙම ඉවසනකොට මොකද කියන්නේ? අර ඒවා එල්ල කරලා අඬන වැළපෙන ශෝක කරන තරහ ගන්න නේද? ලෙඩලා ඉන්නකොට කවුරුවවත් රුස්සන්නේ නේද? අන්න එහෙම නොවන්නට වග බලා ගන්න. අන්න එහෙම වග බලා ගන්නකොට ඒ මුල් කරගෙන ඇති වෙන අනේ අදවත් හොඳ වේ හෙටවත් හොඳ වේ තෘෂ්ණාව ඇති වෙන්නේ නැහැ. අනේ මම මේක ඉවරයක් නෑ මේක ඉතින් ද්වේෂය ඇති වෙන්නේ නැහැ. ආනේක තමයි ඉවසීමේ හැකියාව වුණේ ඉවසීමේ හැකියාව. මොකද කියන්නේ එතකොට අර එන්න තියෙන කෙලෙස් ආශ්‍රව ධර්ම එන්නේ නැහැ. ඉවසාගෙන දරාගෙන දුරු කළ යුතු කෙලෙස් කියන්නේ ආශ්‍රව කියන්නේ එහෙයි. ඒකෙත් විරාමයක් දෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තිරුවන් සරණයි ගාමිණී ස්වාමීන් වහන්සේ. කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපිට මේ අභිධර්මයේ බලනකොට කාමාශ්‍රව, භවශ්‍රව, දිත්තාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව වර්ග 4ක් එනවනේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මේ දැන් මේ අපිට දර්ශනයෙන් සම්වරයෙන් පටිසේවනයෙන් කියන ඒ ඔක්කොම අඩංගු වෙනව නේද ස්වාමීන් වහන්සේ? අර 4ට යටත් වෙනව නේද? කොහොමද 100% කරේ කියන්නේ මෙතන කියන්නේ ඍජුවම හිතට කෙලෙස් එන ක්‍රමය දුරු කරන ක්‍රමය දසනා පහතබ්බා සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු. භාවනාවේ පහතබ්බා ඊතුරු මාර්ග තුනෙන් ප්‍රහාණය කටයුතු. හැබැයි ඒ ටික ඉබේ සිද්ධ වෙන්නේ ඊට අර වක්‍ර වශයෙන් ඕලාරික වශයෙන් එන කෙලෙස් ඒමට හේතු වෙන දොරටු තමයි මෙන්න මේ කියන ආදිවාසනා පරිවර්ජනා ආදි වශයෙන් පච්චවෙක්කනා පටිසේවන ආදි වශයෙන් ප්‍රහාණය කළ යුතු කියලා අදහස් කරන්නේ මහත්මිය එකයි. ඔබ තුමිය හරි. එහෙම තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි මල්ලිකා දිසානායක මහත්මිය ඔබට තුමීට අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි. මයික් එක තාම ඕෆ් වෙලා තියෙන්නේ. මයික් එක තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පොඩි ප්‍රශ්නයක් තිබුණා මට මේක ඔන් කරගන්න බැරුව. ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය ඉවසීමෙන් එහෙම දුරු කරගන්නා දේවල් සහ දර්ශනයෙන් දුරු කරගන්නා දේවල් එකටම ක්‍රමානුකූලව පුරුදු කරන්න ඕනේද නැත්නම් අනිත් දර්ශනයෙන්ට පෙර අනිත් ඒවා පුරුදු පුහුණු කරමින් ඉඳගෙන දර්ශනය කරා මේ අනාගතේ යනවාද කොහොමද ස්වාමීන් වහන්සේ ඒක? ඔබ වහන්සේට හොනද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මට ඔය මේ කියන විදිහ මටත් ඉස්සරවම සපාසෝ සූත්‍රය කියන්නේ දැන් කියනකොට දැන් සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙනකොට සකෘදාගාමී මාර්ගයෙන් අනාගාමී මාර්ගයෙන් අරහත් මාර්ගයෙන් ප්‍රහාණය වෙනකොට මේ මොනවද තවත් කියලා තියෙන්නේ කියලා මටත්. හරි මොකද හේතුව ඒ මාර්ගක්ෂණ 4ක්නේ. හැබැයි ඊට අමතරව අපි මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලම කරනවා නෙවෙයිනේ. අපි මේ සාමාන්‍ය අත්දැකීමුත් එක්කලා අපි සංකීර්ණ සමාජවල ඉඳගෙන තමයි මේ ටික කරන්නේ. ඒතර සංකීර්ණ සමාජවල ඉන්නකොට ඒ සෝවාන් වෙන්න ඉස්සරලා අර කියන මේ ඔය කියන පටිසේවනා අදිවාසනා පරිවර්ජන ආදී වශයෙන් ඒ වදුරු එනවනේ. සෝවාන් උනාට පස්සෙත් ඔය එනවනේ. රහත් වෙලා සමාහට එළදෙනක් එනලා මරුනේ නේද? ඒ නිසා ඒ වගේ ඒවා එනවා. අන්න ඒක තමයි ප්‍රායෝගික තලය. ප්‍රායෝගික තලය එකයි. මාර්ග 4කින් සියලු කෙලෙස් දුරු කරනවා තමයි. හැබැයි මාර්ග 4න් ඒක දුරු කරන්නට එනකොට ප්‍රායෝගික තලයේදී අපට ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ අත්දැකීම් වෙනවා. එන්නේ කටක අත්දැකීම් එල්ල කරලා ඒ කෙලෙස් වැඩි වෙන විදියට කටයුතු කරන්නට එපා. එහෙම වුණොත් අර මාර්ග ඥාන දක්වා එයාට යන්න ප්‍රමාදයි.
ඒක තමයි මේ අදහස් කරන්නේ. මේ දැන් මේ කියන මේ දසනා පහතබ්බ භාවනා පහතබ්බ කියනකොට සෝවාන් ආදී මාර්ග හතරෙන් ප්‍රහාණය කටයුතු කෙලෙස්. හැබැයි එක දර්ශනයෙන් ප්‍රහාණය කරලා නැති අයටත් මේ අනිත් කෙලෙස් ටික අර විදියට ඇති වෙනවනේ. පටිසේව ප්‍රත්‍යක්ෂා නොකිරීමෙන් කෙලෙස් ඇති වෙනවා. දවසා මදරා ගැනීමෙන් කෙලෙස් ඇති වෙනවා. වර්ජනය කළ යුතු ඒක වර්ධනය නොකිරීමෙන් දුරින්ම කෙලෙස් ඇති වෙනවා. ඉතින් එන්නේ එක තමයි මෙතනදී මේ කියන්නේ. එතකොට අර එහෙම ප්‍රායෝගික තලයේ යනකොට මාර්ගඵල ලැබුවට පස්සේ සෝවාන් වෙච්ච කෙනෙකුට කෙලෙස් ඇති වෙන්න පුළුවන්. සකෘදාගාමී වෙච්ච කෙනෙකුට ඒ මට්ටමේ කෙලෙස් ඇති වෙනවනේ. අනාගාමී වෙච්ච කෙනෙකුට ඒ මට්ටමේ කෙලෙස් ඇති වෙනවනේ. ඉතින් අර ඒ අතරක් නෑර. ආනෙකයි. ඒ මාර්ගක්ෂණ වලදී පමණක් නෙමෙයි අතරක් නෑර මනස ගැන අවධානයෙන් ඉන්න. එතකොට මාර්ගක්ෂණ වලදී සෝවාන් වලදී කෙලෙස් දුරු කිරීම කොහොමද කරගන්නේ? හැබැයි ඒක පහුවෙනට බලපානවා, ඒක මගහැරියාවට බලපානවා. මෙන්න මේ ඊතුරු පස්සාකාරයට තමන් සිහිනුවණින් පිළිපැද්දේ නැත්නම් මොන දුන්නේ නැත්නම් මම හිතනවා ඔබතුමීට තේරෙන්නේ නැති ඔය ප්‍රශ්නේ මටත් ආවයි දවස්. ඔබතුමීට ආව ප්‍රශ්නේ ওই විදිහට මටත් ආව ඉස්සරොම පළවෙනි දෙවෙනි විදිහට සබ්බාස සූත්‍රය කියවනවා. ඒ ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ මම හිතුවේ දැන් අපි කෙලස් ගොඩේමයි ඉන්නේ ස්වාමීන් වහන්සේ. අනිකර කෙලස් ගොඩේමයි අපි ඉන්නේ. එතකොට අපිට අනිත් භාවනාවටත් වැඩිය ප්‍රමුඛත්වය මට හිතෙන්නේ මේ ඉවසීමෙන් ප්‍රහාණය හරියට ඒ ස්වාමීන් වහන්සේ පිං ස්වාමීන් වහන්සේ අනේක එතුමිය තේරුම් ගත්ත එක ලොකු දෙයක් නේ. දැන් සමහර කට්ටිය මේ භාවනා කරලා එනවා, සිල් ගන්න ගිහිල්ලා එනවා. අර ගෙදර මොකොත් නොකරලා ඉන්න කට්ටිය තරම්වත් ඉවසීමක්. අනේකයි සමහරට ඒ තමයි බණ භාවනාවට ගිහිල්ලා අනේක අයගේ ගෞරවය බලාපොරොත්තු. ඉතින් මොකක්වත් වැඩිලා නැහැ නේද? භාවනාවකින් වැඩෙන්න එපා. තවත් Tamanට නොගැලපෙන අයත් එක්කලත් නොගැටී ඉන්න නේද? නොගැලපෙන වචනයකට ඒවට පුළුවන් යම් තරමකට හරි අනිත් කෙනාට වඩා ඉවසීමේ හැකියාවක්. ඉතින් ඔන්නෝක තමයි ඔබතුමිය කියපු කතාව හරියට. මම ඒකට 100% එකතුයි. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ දැන් නූපන්නාශ්‍රව නූපදිනවා උපන්නාශ්‍රව ප්‍රහාණය වෙනවා කියන දෙක ගත්තොත් දැන් උපන්නාශ්‍රව කියනකොට වර්තමානයේ අපිට ඔය සංවරෙන් අදිවාසනෙන් ආදී දේවල් වලින් කෙරෙනවා ඒ වගේම උපන්නාශ්‍රව නූපදිනවා කියන අර අනුශයාශ්‍රව ඒක අර තඩංග විස්කම්බන වශයෙන් කරන ප්‍රහාණයක් ගැන දෙතන පැහැදිලි වෙන්නේ ස්වාමීන් වහන්සේ. දැන් ඒ පද දෙකේ වෙනසක් තියෙනවා නේද? මම කියන තවත් එකක් සම්බන්ධ කරලා ඔකට. දැන් බලන්න සතර සම්‍යක් ප්‍රදාන වීර්යය තියෙනවා නේද? බලන්න සතර සම්‍යක් ප්‍රදාන වීර්යය කියනකොට එතන කියනවා උපන්න කුසල් නූපන්න කුසල් නූපදීමට ගන්න වීර්යය, උපන්න කුසල් දුරලීමට ගන්න වීර්යය, නූපන් කුසල් ඇති කර ගැනීමට කරන වීර්යය, උපන් කුසල් වැඩි දියුණු කිරීමට ගන්න වීර්යය කියලා හතරක් තියෙනවානේ. හැබැයි ඔබතුමී මෙහෙම හිතා ගන්න. යම් කෙනෙක් නූපන් අකුසල් නූපදීමට හිත ආරක්ෂා කරගෙන යනවා. එතකොට ඒත් එක්ක නම් වශයෙන් නොකීවට එතන උපන් කුසල් දියුණු කිරීමට ගන්න වීර්යය නැද්ද? ඒ කියන්නේ නූපන් අකුසලේ නූපදීමට ආරක්ෂා කරගෙන යනවා මනස. එතකොට එතන නැද්ද උපන් අකුසල් දුරු කිරීමට ගන්න වීර්යය? එතන තියෙනවා. ඒ වෙලාවේ ඉපදුනේ නැති වෙනම දෙයක්. නමුත් ඒ හිත ආරක්ෂා කරනවා කියනකොට ඊළඟට එතන නැද්ද උපන් කුසල් දියුණු කිරීමට ගන්න වීර්යය? අනිවාර්යයෙන්ම තියෙනවානේ. අකණ්ඩව කුසලයේ ඇති කරගෙන යනවා. ඊළඟ නූපන් කුසල් දියුණු කිරීමට ගන්න වීර්යයත් එතන නැද්ද? තියෙනවා. ඕනෝක තමයි කියන්නේ මනසක් අපි කෙලින් කරනකොට මනසක් අපි හරි පාරට ගන්නකොට ඒකේ ප්‍රතිඵල අති බහුතරයක් ලැබෙනවා. අති බහුතරයක් ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතනත් අපි ආශ්‍රව ධර්මත් ඒ වගේ ආශ්‍රව ධර්ම නූපන් ආශ්‍රව නූපදී යනවා. උපන්න ආශ්‍රව තිබුණා නම් ඒවා දුර වෙලා යනවා. මම හිතනවා ඔබතුමීට ඒ උත්තරේ ප්‍රමාණවත්. එහෙමයි. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ අපිට මතක් කරලා දැන් මේ සූත්‍රයේම ඉදිරියේදී භාවනා පහතබ්බා කියලා කොටසක් අපිට සාකච්ඡා වෙනවා. මේ පිළිබඳව ස්වාමීන් වහන්සේ අපිට නොයෙකුත් මම හිතනවා ධර්මයට එතන නොගැලපෙන වගේ අදහස් අහන්න ලැබෙනවා. ඒ තමයි දැන් මේකේ දස්සනා පහතබ්බා කියන තැන සෝවාන් මාර්ගයටපත් වීම ගැන නැත්නම් සෝවාන් ඵලයටපත් වීම ගැන කතා කරනවා. ඊට පස්සේ ඉන් අනතුරුව පසුව
භාවනා පහතබ්බා කියලා වෙනම කොටසකින් කතා කරනවා ඉතිරි මාර්ග සම්බන්ධයෙන්. එතකොට කෙනෙක් කියනවා මම අහලා තියෙනවා ඇතැම් අවස්ථාවලදී සෝවාන් වෙන්න භාවනා කළ යුතු නැහැ කියලා. මොකද භාවනාවෙන් කරන්නේ ඉතිරි මාර්ගඵල ලබන එක නිසා සෝවාන් වෙන්න භාවනා කළ යුතු නැහැ බණ අහලා පමණයි සෝවාන් වෙන්නේ කියන වගේ මත වර්තමානයේ ඇති වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඒ ගැනත් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒකායන වයං වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකියා. පැහැදිලි කායන පස්සන වේදනාන පස්සන චිත්තාන පස්සන ධම්මාන පස්සන මාර්ගය කියලා කියවනේ ඥායස අධිගමාය ආරෂ්ඨාංගික මාර්ගයට හේතු වෙන නිබ්බාන සච්චිකිරියාය සෝවාන් මාර්ගයෙන් නිවන් සාක්ෂාත් කිරීම නෙවෙයිද වෙන්නේ. ඒ නිසා ඔය එක එක්කෙනා ඒ වගේ කතා කියනවා. ඒවට තැනක් දෙන්නට පාදේ තින් කතාන්දර පොත්. අර කතාන්දර පොත් බුදුදහමට ලියවෙන්නේ. ඒ නිසා එක එක්කෙනා තමන්ට දැනෙන කරන විදිහට කිසි සැකක් බයක් හිරියොත්ප්පයක් නැතුව ඔය විදිහට කියනවා. අනිත් තව එකක් වෙනවා. අපි ගත්තොත් එමෙ දැන් කෙලින්ම බුදුරජාණන් වහන්සේ කියන්නේම මේ ඒ අර ඕක මෙහිම විතර වෙලා තියෙනවා. අර පරතෝഘോഷ ප්‍රත්‍ය අවශ්‍යයි කියන සෝවාන් වෙනකොට පරතෝഘോഷ ප්‍රත්‍ය කියන්නේ චතුරාර්ය සත්‍ය ගැඹෙච්ච ධර්මය අවශ්‍යයි. ඒ ගොඩාක් ඔකට පැටලෙන්න තියෙන අවස්ථා තියෙනවා. මොකද හේතුව දැන් බලන්න සත්‍යතිය ඇමෙතුමා. අලකරත් එක්කලා දරලා මජ්ජේ චේනතික මජ්ජේ චේනෝ ගහස්සසි උපසම්පුචරිස්ස මේ සතර පද ගාථා වැහෙනකොටම රහත් අභිඥාසයිද එතකොට එහෙමනම් භාවනාවක් ඇත්තේ නැහැ. එහෙනම් භාවනාවක් ඇත්තේ නැහැ. ඉතින් රහතුන් බණහලමයින ඔක්කොම හිතුවේ. එනිසා එක එක්කිනාවේ කතාන්තර කියනවායි. මොකද ඒ නිසා ඔය කතාන්තරනේ මහත්මයා. ඒ නිසා එතකොට ඒ කියන්නේ මෙහෙමයි. ඒ ගාථාව තුළ විපස්සනාව විග්‍රහ වුණා. ඒතර විපස්සනාව විග්‍රහ වුණා. ඒ විග්‍රහය කරනකොටම ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයත් එක්කලා ඒ පුද්ගලයාගේ අතුලාන්තයේ ඒ වචනේ ඇසීමයි අතුලාන්තයේ ඒ යථාර්ථය තමයි කියලා අවබෝධ වීමයි පෙරපසුම විසිද්ධ වුණා. ඒක නිසා තමයි එතන කෙනෙක් එහෙම කියන්නේ. "යේ ධම්මා හේතු පබව දේශං හේතු තථාගතවහ" කියනකොට කො භාවනාවක් කරේ නෑ නේද? මේ ගාථා කැලක් නෙවෙයි. එරදි සම්තතිය මෙතුමාටත් ඔය ගාථාවක් නෑ. ඒතර භාවනා කරන්න වෙලාවක් තිබුණා ඒ සම්තතිය මෙතුමාට. ගාථාව හැම කොටහක් තුනේ. එහෙනම් ඉතින් සෝවාන් විතරක් නෙවෙයි සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් කියන හතර මාර්ගයේ ලැබීමටම භාවනා කරන්න ඕනේ. ඉතින් ඔය ගාථාව කියනකොට භාවනාවක් කරන්න වෙලාවක් තිබ්බේ. ඔය එක එක්කෙනාට පොම් වලින් අල්ලාගත්තට පස්සේ අර කතාවක් කියනවනේ ඇහැ ඇතුලේ කල්ලපයක් තියාගෙන ඇහැරියට පස්සේ හාගත්තම කළු පාට පේනවා කියලා. අන්න ඒක තමයි පින්වත් මහත්මයාණන් එතන වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය එක එක්කෙනාගේ කතාන්දර අමුතු කතාන්දර ප්‍රතිමතාන්දර ඔයින් අර නිින්ද ගියාට පස්සේ හැරුණාට පස්සේ සමහර දේවල් ඒ වගේ කියවෙනවා. ඒ නිසා අපි ඒ ප්‍රශ්න අහන්නේ කොහොඳයි මොකද දැන් මේ වගේ තැන් වල තවත් කෙනෙකුට ඒක හිතේ තිබුණා නම් තහවුරු වෙන්න පුළුවන්. ඒක තමයි අපි ඉස්සරලත් අහලා තිබුණේ. සෝවාන් වෙන්න බණ අහලාමයි උතුරු මාර්ග තමයි ලබන්නේ භාවනා කරලා කියලා. ඒ තමන්ගේ ඇතිවෙච්ච දෘෂ්ටිය තවත් ශක්තිමත් කර ගැනීමට පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නේ ඇහුවෙත් ඒකටමයි. මොකද ඔබ වහන්සේගේ දේශනා ගොඩාක් කට්ටිය අහනවා. ඉතින් ඒ අනුව වැරදි මතවල ඉන්නවා නම් ඒ වගේම වැළකෙන්නත් ඒක බොහෝසින් උපකාර වෙනවා ස්වාමීන් වහන්සේ. බොහොම පිං තෙරුවන් සරණයි. අපි ඉස්සරහට කරගෙන යන්න නේද? හොඳයි ස්වාමීන් වහන්සේ අපි ඉදිරියට කරගෙන යමු. තෙරුවන් සරණයි. දැන් බලන්න ඊළඟ එකේන කාරණේ බලන්න. ඒක නිකන් සම්පූර්ණයෙන් මේ බාහිර දෙයක් වගේ අපට වෙන්නේ බලන්න. දැන් ඊළඟට එන කාරණේ ඒ කියන්නේ පරිවර්ජනා පහතබ්බ ආසවා කියනකොට මේ එක සම්පූර්ණයෙන් පරිබාහිර දෙයක්. හැබැයි බලන්න බුදුරජාණන් වහන්සේ බුද්ධ වචන තුල ඒ කියන්නේ මොන ආකාරයකින් හරි අපි හිතම් කෙනෙකුට බලන්න ඒ කිසි කෙනෙක් මතට නිරෝගීව ඉන්නකොට එයා ඒක මොල් කරගෙන දකලලා පෞසිත කරනවා.
ඇතැම් කෙනෙක් කියනවා නිරෝගී වෙනකොට බණ භාවනා කටයුතු එහෙම සිද්ධ කරගන්න. ඇතැම් කෙනෙක් කියනවා රෝගී තත්ත්වයේ ඉන්නකොට මේක තමයි ජීවිතවල ස්වභාවය, මේක අවබෝධ කළ යුත්තක්, මේකට කම්පා නොවේ යුතු කියලා එහෙම කරගන්න. ඇතැම් කෙනෙක් අනේ මම දැන් ලෙඩ දුක වෙලා නැති දැන් මට බණ භාවනාවක් කරගන්න බෑනේ. ඔය එක එක විදිහට කියනවා. බලන්න එන්නේ හැම තැනක්ම තමයි මේ ආවරණය. බලන්න දැන් මේකේ දැන් පරිවර්ජනා පහතබ්බ ආසවා කියනකොට ඒ කියන්නේ වර්ජනය කිරීමෙන්, ඉවත් කිරීමෙන්, ඉවත් වීමෙන් ආරක්ෂා විය යුතු තත්ත්වයක්. දැන් මේක සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ඉතින් කෙනෙක් සැපසේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. කෙලස් දුරු කිරීමට නෙමෙයි. කෙනෙක් සැපසේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ කෙනෙකුට තමයි දැන් මේ පරිවර්ජනා පහතබ්බා කියන එක ගොඩක් වෙලාවට එයා එක දෙඩිසේ ගන්නවා. ඒක හොඳයි අපිට ඒක නම් හොඳයි කියනවා. හැබැයි මෙතන බුදුරජාණන් වහන්සේ එතන නතර වෙන්න නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන කියනවා මොකද්ද? චණ්ඩං අස්සං පරිවර්ජේති. නපුරු අශ්වයෙක් තමයි ඉදිරියට එනවා නම් ඒ වගේ වෙලාවක තමයි මාරු වෙලා යන්න. මරුන් කන්න ඕනේ, අතපය කඩා ගන්න ඕනේ. චණ්ඩං ගෝණම් පරිවර්ජේති. නපුරු ගොණෙක් කියනවා නම් එයත් එක ගොඩෙක් වගේ හැප්පෙන්න යන්න ඕනේ. මගහැරලා යන්න. චණ්ඩං කුක්කුරං බල්ලෙක් බුරාගෙන එනකොට අපණ්ඩ එනකොට බල්ල හපන්න බෑනේ. ඒ නිසා මගහැරලා යන්න. අහිං සර්පේකු කාමෝ කණුවක් කණ්ඨකාදාන කටු සොබ්බං හෙලක් පපාතම් ප්‍රපාතයක් චන්දනිකම් කුණුවලක් ඕලිගල්ලක් ඒ කුණුවලක් වගේ කියනවා. ඊළඟට ඒක තවදුරටත් කියනවා යථාරූපේ අනාසන නිසින්න යථාරූපේ අගෝචරේ චරන්ත. තවදුරටත් කියනවා ඔය ටික පමණක් නෙවෙයි අත්හල යුතු. යම් තැනක තමන් වාසය කරනකොට, යම් තැනක තමන් හැසිරෙනකොට, යම් ආකාරයේ ලාමක උදවිය ඇසුරු කරනකොට නේද? අන්න ඒ වගේ පුද්ගලයෝ ඉන්නවනේ. අන්න ඒ වගේ අය අයින් කරන්න. අයින් කරන්න කියන්නේ බුම්මාගෙන ඉන්න කියන එක නෙවෙයි. තේරුණාද? ඒගොල්ලෝ ආශ්‍රය කර දැන් අපි වුණත් ඒ වගේ දැන් මේ වගේ තැනකට අරන්ට එනකොට කවදාකවත් පන්සලකට විහාරස්ථානයකට යන්නේ නැති මිනිස්සෙක් නිකන් මේ සරන් කෑල්ලක් යනකම් පිහියකුත් කරේ ගහගෙන යන මිනිස්සයාට මහත්ය මේ හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වැඩ කරන්න දාන ආදී කොවා කියන්නේ නැහැ. කොහෙද මේ යන්නේ උපන් ඇටේ වගේ. පත්ත පිටට ගියාද ඒක හොඳයි. ඒක බලා ගන්නත් ඕනේ හොරහතුරන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ නේද? ඒවා කතා කරන්න. ටිකක් කතා කරලා යවන්න. ඒ නිසා ධර්මයේ සම්බන්ධයෙන් කතාවක් කරන්න එන කෙනාට ඒවා කතා කරන්න යන්න. ඒක නිසා මේ ධර්මය අවබෝධ කරන්නේ නැහැ. ඉතින් අන්න ඒකයි මේ කියන්නේ. ඉතින් ඒ ආශ්‍රය කරන්න සුදුසු අය. ඒකට සුදුසු අය කියලා කාටවත් අපි නම් හොඳ ධර්මානුකූල ප්‍රතිපදාව ඉන්නේ. ඒගොල්ලොත් එක්ක කතාවක් කරන්න ඕනේ නේද? මෙයා අපි දැන් සෑහෙන දියුණු වෙලානේ. ඔය ඕක නෙවෙයි බුද්ධ ධර්මය. ඕක නෙවෙයි බුද්ධ ආගමෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. කවුරුවත් එක්ක අනිසි විදියට ගැටෙන්න යන්නෙත් නැහැ, ඇලෙන්න යන්නෙත් නැහැ. ඒ මට්ටම තිබුණොත් ඒ මට්ටමින් තමාගේ ගුණය ආරක්ෂා කරගෙන යනවා මිසක එතනින් එහාට වෙන් කරන්න, කොම් කරන්න, කොටස් කරන්න එහෙම යන්නේ නැහැ. එනිසා තමාගේ ආධ්‍යාත්මික තත්ත්වය තමා ආරක්ෂා කරගෙන යන එක කියන අර මම කියන්නේ හැම වෙලාවෙම තමා වෙනස් වෙන්නේ කොහොමද දහමත් එක්ක. එතෙන් දෙන්නේ. සමාට බිරිඳ වෙනස් කර ගන්නට බෑ, දරුවන් වෙනස් කර ගන්නට බෑ, ස්වාමියා වෙනස් කර ගන්නට බෑ, තමන් කැමති විදිහට වෙනස් කර ගන්නට බෑ. මොකද කරන්න ඕනේ? තමා වෙනස් වෙන්න ධර්මයේ දිහා බලන්න. ආවෙත් තනියම, යන්නෙත් තනියම. ඔක හිතට ගත්තා නම් හරියි. තනියෙන් ආපු එක නම් දැන් ඉවරයිනේ. තනියෙන් යන එකට ඒ ශක්තිය ගොඩනගා ගන්න. කෙලෙස් වලින් ආතුර මනස කියලා කියන්නේ ශක්තිත දුර්වල මනසක්. කවුරු පිළිගත්තත් නොපිළිගත්තත් ආන්න එකයි. ඉතින් ඒ නිසා ඒ වගේ අය මෙතන ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ හරකෙක් ප්‍රතික්ෂේප කරනවා වගේ නෝනා ප්‍රතික්ෂේප කරන්න බෑ. බල්ලෙක්ගෙන් මග ඇරලා යනවා වගේ මහත්යගෙන් මග ඇරලා යන්න බෑනේ. ආන්න ඒක. එතකොට ඒ වගේ තැන්වලදී අපට මොහු වෙලා ඉන්න ඕනේ. එතනදී හොඳ මාන්දු වෙලා මේ ලෝකේනේ සෞතුම ගෑණි තමයි මට ලැබිලා ඉන්නේ. මේ ලෝකේනේ සෞතුම මිනිහා තමයි මට ලැබිලා ඉන්නේ. ඒ අඬෝලා කියන එක නෙමෙයි. ගොටි කාගෙන ඉඳලා පස්සේ සාසනය කවිලා රහත් වෙලා අරගෙන මිදුනා තුන් පුතේ මිදුනා අරගාතා තියෙන. ඒක කවි හදලා තියෙන්නේ. මම මිදුනා නපුරු සැමියාගෙන් මිදුනා ගොටි කණේකින් මිදුනා අනේ විදියක් තමයි මෙතන අදහස් කරන්නේ කයින්ග ඉවසන කෙනා ජය ගන්න.
ඉවසීමේ සීමාවක් නැහැ. ඉවසීමේ සීමාවක් නැහැ බෝසත්වරයෙකුට බෝසත්වරියකට. අනික් අය සීමාවන් තියාගෙන ඇති. ඉවසීම කියලා කියන්නේ නිවටකම නෙවෙයි. බුද්ධිමන්ත පෞරුෂ. ඉවසීම කියලා කියන්නේ නිවටකම නෙමෙයි. බුද්ධිමන්ත පෞරුෂ. බුදුරජාණන් වහන්සේ දිහා බලාගත්තු කෙනෙකුට එසේ නොබලාගත්තු කෙනෙකුට වඩා වාක්‍යසක්. මොකද ඒකේ ප්‍රතිඵලය පිළිබඳව Tamanට යන නිසා. ප්‍රතිඵලයේ තියෙන වටිනාකම Tamanට දැනෙන නිසා. වෙනත් කිසිම දෙයකින් ඒ ප්‍රතිඵලයට එන්න නොහැකි කියලා දන්න නිසා. මෙය දරාගත යුතු මිස ප්‍රතික්ෂේප කළ යුත්තකුත් නෙවෙයි, ගැටිය යුත්තකුත් නෙවෙයි, අවමානයකුත් නෙවෙයි. මේක තමයි බෝසත් ජීවිතයක ආකෘතිය කියලා සමහරවිට. ආන්නේකයි. එතකොට ඒ නිසා එතරම් මේ අසුර කරන්නේ නැහැ කියන එක අදහස් කරන්නේ ඔන්න ඕකයි නේද? අනික තමන් මෙහෙමයි. තමයි යම් ආකාරයක ධර්මඥානයක්, භාවනාඥානයක් දිනු කරගත්තා නම් ඕක gedara ගිහලා ප්‍රාතිහාර්ය පාන්න ලෑස්ති වෙන්න එපා. මම මේ හොඳට ඉන්න කෙනෙක් ඔයගොල්ලෝ පව කර ගන්නට එපා මට ඒක මේක කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ තරම් ඒක මේක කීවේ කරුවේ නැහැ වෙන කටක්. නේද? ඒ නිසා එහෙම නැත්නම් අපට ඔය ඒක මේක කොච්චරයිද? සීමාවක් නැති වෙන්න පුළුවන්. ආන්නේ නිසා ඔබඳු තැන්වලදී ඕක තමයි ලොකුම හපංකම. ඇලෙන කෙනා ළඟ ඇලෙන දේවල් ලැබෙනකොට නොඇලී ඉන්න පුළුවන් නම් ගැටෙන කෙනා ළඟ ගැටෙන දේවල් ලැබෙනකොට නොගැටී ඉන්න පුළුවන් නම් ධර්මානුකූලව සිතලා ඔක තාකිනකොට ධර්මාවබෝධයට යන කෙනෙකුට නිවලම් එනිසා ඒ විදිහට සෝ අනාසනං අගෝචරං තේච පාපකේ මන්තේ සම්ආතුර කියනවා. ඒ කියන ලාමක ධර්මතාව ඒවා වර්ජනය කරනවා, ප්‍රතික්ෂේප කරනවා. එතකොට මොකද වෙන්නේ? අර විදිහටම ආශ්‍රව ඉපදලා නැත්නම් උපදින්නේම නැහැ. ආශ්‍රව ඉපදලා තිබුණා ඒවා හරියට අර පායලා තියෙන කාන්තාරයකට වැහිබිනක් වැටෙනකොට අර දුවිලි ඔක්කොම යටපත් වෙලා යනවාසේ ඒ ආශ්‍රව ධර්ම නැති වෙලා යනවා. ආශ්‍රව ධර්ම යටපත් වෙලා යනවා. ඔය ටිකේ මම හරි තියනවා. හොඳයි. කල්‍යාණ මිත්‍රයන්ට ප්‍රශ්න හෝ අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. නෑ වගේ ස්වාමීන් වහන්සේ. ඔව් ඊළඟ එකේ බලන්න දැන් මේ 17 වෙනි ඡේදයේ 28 වෙනි පිටුව බලන්න දැන් මෙතන කියන කතාව සහ අපිට ඉස්සරලා එකක් ආවද අදිවාසනා පහතබ්බාසවා කියලා. දැන් මෙතන විනෝදනා පහතබ්බාසවා කියලා තියෙනවානේ. අතන අදිවාසනා පහතබ්බා මෙතන විනෝදනා පහතබ්බා පොඩ්ඩක් බලන්න. හරි. දැන් අතන අදිවාසනා පහතබ්බා කියලා තිබුණා. දැන් මෙතෙන් දෙනකොට තියෙන උප්පන්නං කාම විතක්කා නාදිවාසේති. අතන මොකද කියන්නේ? උප්පන්නානං කටුකානං තිප්පානං කරානං පානහාරානං වේදනන අදිවාසන ජාතිකෝ කියවනේ ඉවසන සුළු කියන්නේ. දැන් මෙතන කියන්නේ මොකක්ද? ඉවසන්නේ නැහැ කියන්නේ. හරි? මෙතන ඉවසන්නේ නැහැ කියනවා. අතන කියනවා ඉවසන සුළු කෙනෙක් කියලා. ආම්බා නේද? එතකොට ඔන්න ඔය වචනයකින් අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. එතකොට ඒ වගේ තියෙන අභ්‍යන්තරය. විනෝදනා කියන්නේ දුරු කරනවා, ඉවත් කරනවා. විනෝදනා. එතකොට ඔන්න කියන නුවණින් මෙනෙහි කරන මොකක්ද කියන්නේ? උපන්නං කාම විතක්කා නාදිවාසී. උපන්නා වූ කාම විතරකේ, ව්‍යාපාද විතරකේ, විහිංසා විතරකේ ඉවසන්නේ කියන්නේ බාර ගන්න. එහෙනම් නැත්නම් ඉවසන්නේ කියලා කියන්නේ ව්‍යාපාද විතරකයක් ආවා ඒක ඇති කරපු කෙනත් එක්කලා හැප්පිය පියන එක නෙවෙයි. බාර ගන්න. අතන මොකද්ද කියේ? උපන්නානම් කටුකානම් කරානම් තිපානම් පානහරානම් වේදනානම් අදිවාසන ජාති. එතන ඉවසන. මෙතන ඉවසන්නේ නැහැ. එතන ඒවා මොකද කිව්වේ? දරා ගන්නවා ඒකේ යථාර්ථය දකින්න. චිත්ත ශක්තිය ඇති කර ගන්න. මෙතන කියන්නේ බාර ගන්න. අන්න බලන්න කොච්චර වෙනස්ද කියලා. කාම විතරකේ බාර ගන්න. ඒකට අනිත් වචන ටික බලන්න. නාදිවාසේති පජහති. තවදුරටත් පැහැදිලි දුරු කරනවා. විනෝදේ නැති කරනවා. ව්‍යන්ති කරවති. විනාශයට පමුණවනවා. අනභවංගමේ අට නොගන්න තත්ත්වයට පත් කරනවා.
ව්‍යාපාද විතරකේ විහිසා විතරකේට ඔය ටික තමයි එතකොට. අන්තිමට කියනවා උපන්නොප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති ප්‍රවචන ටික එහෙමම තියෙනවා. එතකොට උපන් අකුසල ධර්ම. ඒකවල දැන් එතන කාම විතරක ව්‍යාපාද විතරක විහිසා විතරක ප්‍රධාන වශයෙන් ගත්තා. ඔය ටිකට ඇතුල් නොවන වෙන කොටස් ඇත්තේ නැහැ. නමුත් තවත් අපිට මාන්නය වෙන්න පුළුවන්, දිට්ඨිය වෙන්න පුළුවන්, තීන මිද්දේ වෙන්න පුළුවන්, ක්‍රෝධය වෙන්න පුළුවන්, පනාහය වෙන්නට පුළුවන්, ගුණමකුක වෙන්න පුළුවන්, එකට එක කිරීම වෙන්නට පුළුවන්, කපටිකම වෙන්නට පුළුවන්, නැතිගුණ පෙන්වීම වෙන්නට පුළුවන්, මුරණ්ඩුකම වෙන්නට පුළුවන්, සමාවාදයක් කිරීම වෙන්නට පුළුවන්, අන්ත අපහාස කිරීම වෙන්නට පුළුවන්. ඕන එකක්. ඒක තමයි අන්තිමට කියේ උපන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාස. උපන් සියලු අකුසල ධර්මයන් බරගන්නේ නැහැ. බරගන්නේ නැහැ. පජහති ඉවත් කරනවා. විනෝදේති දුරු කරනවා. යන්ති කරෝති නැති කරනවා. විය කියන්නේ නැති වෙනවා. උදයව විය කියන්නේ නේද? හට ගැනීම නැතිවීම. අනභවං ගමේ ආය පහළ නොවන විදියට කටයුතු කරනවා. ඔන්නෝක තමයි කියන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් ඒක මූල කරගෙන දැන් කාම විතරකේ නතර වෙන්නේ මොහොමද? එක්ක කාම විතරකේ ගිහිලා කාමයෙන්ම හොයාගෙන තෘෂ්ණාව වඩනවා. බැරි වුණොත් ව්‍යාපාදයේ දක්වා යනවා. තරහ වෙනවා. ගැටෙනවා. ඒකෙනුත් බැරි වුණොත් මොකද කරන්නේ? ඒකේ ගන්නොත් හිංසාවක් කරලා හරි ගන්න. හිංසාවක් කරලා දක්වා යනවා. හිංසාවක් කරලා හරි ගන්න සූදානම් වෙනවා. ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. අන්න බලන්න එතකොට මේ හැම දෙයක්ම එතකොට මොකද කියේ විනෝදනා පහතබ්බා. ඔබට තේරෙන්න ඇති නේද? අදිවාසනා පහතබ්බා ආසවස විනෝදනා පහතබ්බා ආසව. දැන් අපට ඔකේ අර දසමේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා නේද? අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා නේද? ඒකෙත් පහාන සංඥා. උපන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති ජානති. ඒක මතන්න මෙතනක් තියෙනවා. ඒක මතන්න තියෙනවා. ඉතින් ඊළඟ කොටස පොඩ්ඩක් තියෙනවා. ඒ ටිකක් දෙන්න කියලාම නතර කරන්න නේද කිව්වත් මහත්මයා. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. කතමේච භික්ඛවේ ආස්වා භාවනා පහතම්. හොඳ බලන්න. ඒකේ අවසානයේ බලන්න මෙන්න මේ විදිහට භාවය මේ සප්ත බොජ්ජංග ධර්මයේ වඩන කෙනාගේ ඒවංශ මෙසේ ඔහු ඒ ආශ්‍රව විඝාත පරිලාහ තමට විනාශය පිණිස දෙවිල්ල පිණිස හේතු වෙන හේතු ඒවා ඒ කෙනාට නැහැ. ඉමේ උච්චන්ති වික්ඛවේ ආසව භාවනා පහ. ඒ කියන්නේ ආයතුරුවක් නැහැ එතකොට. දැන් මෙතන අපිට ඉස්සරලාම සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු ධර්ම දසනා පහතබ්බා කියලා කියනකොට දැන් මෙතන හැබැයි සකෘදාගාය මාර්ගයෙන් අනාගාය මාර්ගයෙන් අරහත් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු ධර්ම තමයි භාවනා පහත එහෙම කියලා නැහැ. තේරුණාද? පෙළේ නැහැ. අටුවාවට යනකොට තියෙනවා. අභිධර්මයට යනකොට පැහැදිලිවම තියෙනවා. දස්සනෙන පහතබ්බා ධම්මා භාවනාය පහතබ්බා ධම්මා නේව දස්සනෙන භාවනාය පහතබ්බා ධම්මා කියලා එහෙම තියෙනවානේ. එතකොට ඒකෙදි දැන් මෙතෙන්ද එන්නේ කෙලින්ම මේ භාවනාවෙන් ප්‍රහාණය කටයුතු ධර්ම. භාවනාවෙන් ප්‍රහාණය කටයුතු ධර්ම. ඒකේ කතමේච භික්ඛවේ ආසවා භාවනා පහතබ්බා කියලා පටන් ගත්තා. ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ භික්ෂුව එහෙම නැත්නම් සසර බිය දක්නා කෙනා පටිසංකා යෝනිසෝ අනා නුවණින් මෙනෙහි කරමින් සතිබොජ්ජංගේ වඩනවා. මොකද විවේක නිස්සිතං කාය විවේකේ චිත්ත විවේකේ උපදී විවේකේ. කාය විවේකේ සීලය, චිත්ත විවේකේ අසමාපatti, උපදී විවේකේ නිවන. එහෙනම් දැන් මෙතෙන් දෙන්නේ උපදී විවේකය. විරාග නිස්සිතං විරාගය කියන්නේ රාගය දුරු කිරීම. නිරෝධ නිස්සිතං නිර්වාණය එල්ල කරලා. වෝසග්ග පරිණාම ඒ කියන්නේ සියලු දේ අත්හැරීම කෙලවර කොට පවතින. එහෙම නැත්නම් දිවනට බර වුණු කියන අර්ථය ගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඊළඟට
පටිසංකා යෝනිසෝ සිහි නුවණින්ම මන නුවණින්ම යෝනිසෝ මනසිකාරයෙන්ම ධම්මවිචේ බොජ්ජංගේ අර විදියට වඩනවා. වීරිය බොජ්ජංගේ වඩනවා නිවන් ඇසුරු කරන. නිවන් අරමුණු කරන. ප්‍රීති බොජ්ජංගේ වඩනවා නිවන් අරමුණු කරන. පස්සද්ධි බොජ්ජංගේ වඩනවා නිවන් අරමුණු කරන විවේකයේ වචනේ කරන. සමාධි බොජ්ජංගේ විවේක බොජ්ජංගේ. එහෙම එකකම අර වචන ටික ගන්නට ඕනේ. විවේක නිසිතං උපදී විවේකේ නිවන, විරාග නිසිතං විරාගය, නිරෝධ නිසිතං නිරෝධය, ඔස්සග්ග පරිණාමෙන් නිවනට නැඹුරු කියන ඒ විශේෂණ පද ටික ගන්නට ඕනේ. අන්න එහෙම වෙනකොට මොකද වෙන්නේ? අර කියන තමාට දැවිල්ල පරිලාහය ඇති කරන මෙන්න මේ කියන ආශ්‍රව ධර්ම නැති වෙලා යනවා. ඒ කියන්නේ සකෘදාගාමි මාර්ගයෙන් අනාගාමි මාර්ගයෙන් අරහත් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු ධර්ම. ප්‍රහාණය කටයුතු ධර්ම. එතකොට දැන් මෙතන බොජ්ජංග ක්‍රමයට ගියනේ. දැන් අපි ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී සත්‍යස් බෝධිපාක්ෂික ධර්මම තියෙනවානේ. දැන් ඒක බුදුරජාණන් වහන්සේගේ තවත් ක්‍රමයක්. දැන් අපිට මේකේ මෙහෙම ගත්තනම් ඉදබික්කවේ බික්කෝ පටිසංකා යෝනිසෝ සම්මා දිට්ඨිං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සක පරිණාමේ සම්මා සංකප්පං භාවේ පටිසංකා යෝනිසෝ සම්මා සංකප්පං භාවේති අර විදියටම විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සක පරිණාමේ ඊළඟට විරිය බොජ්ජංග ඔය විදියට ඔක්කොම අරගෙන අවසානයේ කියවන්න සම්මා සමාධි භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සක පරිණාමේ වැරදි අපරක්කත් වැරදි සතර සත්පට්ඨානය ගත්තන ඉදබික්කවේ බික්කු කියලා තම පටන් ගන්නේ ඉදබික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ කායානුපස්සනම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සක පරිණාමේ වැරදිද හරි වේදනානුපස්සනාව දාලා ගත්තන චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව වැරදි අපරක්කත් වැරදි සතර සම්‍යක් ප්‍රදාන පංචේන්ද්‍රිය ගත්තන සද්දා ඉන්ද්‍රියං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග පරිණාමේ වැරදි අපරක්කත් වැරදි හරි බල ධර්ම දාලා ගත්තන සද්ධා බලං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග පරිණාමේ වැරදි වචනයක්වත් වැරදි ඉමුතුනි එහෙම ඇයි කෙලින්ම කියන්නේ කෙලින්ම දේශනා කරලා තියෙනවා මෙහෙම දැම්මන ඉද බික්කවේ බික්කෝ පටිසංකා යෝනිසෝ සත්තතින්ස බොජ්ජං සත්තතින්ස බෝධිපක්ඛිය ධම්මං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමේ පටිසංකා යෝනිසෝ කියලා අර විදියට සත්තතින්ස බෝධිපක්ඛිය ධම්මං භාවේති විරාග නිස්සිතං විවේක නිස්සිතං වැරදිද අපරක්කත් වැරදි ධර්මාර්ථ වශයෙන් ගත්තට පස්සේ ඉතින් ඔන්න ඔක තමයි ඔබ දැනගත යුතු කරුණ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මෙතන ඉතින් බොජ්ජංග මුල් කරගෙන දැම්මා හරි ඒතර බොජ්ජංග ධර්ම වැඩනකොට සතර සතිපට්ඨාන වැඩෙන්නේ නැද්ද සතර සතිපට්ඨාන වැඩ නැතුව නිවන් ලැබෙනවා සකෘදාගාමී අනාගාමී අරහත් මාර්ග වැඩෙනවා සතර හේතුපාඨනයක් නැතුව සතර සම්‍යක් ප්‍රදාන නැතුව සතිපට්ඨාන නැද්ද කියන ඔක්කොම ටික තියෙනවා ඉතින් ඒ නිසා යතෝචකෝ ඒවා පින්වත්නි මෙහෙමනේ සද්දා බලය කියනවා සද්දා ඉන්ද්‍රිය ඒ මනෝභාවයේ ක්‍රියාකාරීත්වයේ විවිධත්වය නිසානේ දැන් ඕකේ වීරිය තියෙනවානේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙනවා විරිය නවට්ඨාන නවතන මොනවද සම්‍යක් ප්‍රදාන හතර විරිය ඉතිපාල විරිය බලය විරිය බොජ්ජංග විරිය ඉන්ද්‍රිය විරිය සම්මා වායාමයේ කියන මාර්ගාංග එතකොට එතකොට එච්චර වීරිය සම්මා ප්‍රදාන වෙනවා ඉතිපාද වෙනවා බල වෙනවා ඉන්ද්‍රිය වෙනවා බොජ්ජංග වෙනවා මාර්ගාංග එයි ඒ ධර්මතාවයේ බහුක්‍රියාකාරී ඒ කාටද ඔක හැඳින්න්න පුළුවන් දොස්තර බුදු කෙනෙකුට මහෝත්තම අපේ ගුරුතුමන් වහන්සේට පමණයි හපංකම කළ හැකි ඒ හපංකම කළ හැකි මහෝත්තම බුදුරජාණන් වහන්සේට පමණයි
ඒ නිසා මේ ඔන්න ඔය ටික තමයි අදට තියෙන්නේ. ඔන්න අන්තිමට කියනවා කොහොම පිටු කරලා මහණෙනි යම් අවස්ථාවක ඒ භික්ෂුවට සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය වෙලාද සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය වෙලාද ප්‍රතිවේක්ෂණයෙන් පටිසේවනයෙන් ඉවසීමෙන් වර්ජනය කිරීමෙන් දුරු කිරීමෙන් භාවනාවෙන් මේ ටික දුරු වෙලා නම් මොකද කියන්නේ අයං උච්චති භික්ඛවේ භික්ඛු සබ්බාසව සංවර සංයුතව විහෙරති අච්චෙච්චිතං සියලු ආශ්‍රව ඇතිවීමට හේතු වෙන දොරටු වලින් වෙන් වෙලා සංවර වෙලා වාසය කරනවා අච්චෙච්චිතං තණ්හාව සිඳ දැම්මා වාවත්තයි සංයෝජන ධර්ම සියල්ලම උගුලා දැම්මා අප්‍රෝට් කියන්නේ සම්මා මානාභි සමයං මානය හරියටම අවබෝධ කළා නැත්නම් ප්‍රහාණය කළා අභිසමය කියන්නේ අවබෝධ කළා ප්‍රහාණය කළා කියන්නේ දෙකක් නෙවෙයි නේද සමුදය සත්‍ය ප්‍රහාණය කළා කිව්වත් සමුදය සත්‍ය අවබෝධ කරා කිව්වත් එකම අන්තමකාසී ඔක්කොම සම්පූර්ණයෙන් දුක නැති කළා එක තමයි දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දේශනාව හමාරයි ඒ භික්ෂු පිරිස සතුටු සිතින් අනුමෝදන් වුණා ඔක තමයි සබ්බාසව සූත්‍රය දැන් ඔබට මෙහෙම කල්පනා මට ඔබට මෙහෙම ප්‍රශ්නයක් එන්නේ හරි දැන් එතකොට රහත් වෙච්ච උතුමට එතකොට නපුරු සතුන්ගෙන් කරදර වෙන්නේ නැත්නම් පරිවර්ජනා පහතක් කියලා කියන්නේ රහත් වෙච්ච උතුමෙකුට සතුන්ගෙන් කරදර වෙන්නේ නැද්ද එතකොට රහත් වෙච්ච උතුමෙකුට නපුරු මිනිස්සුන්ගෙන් කරදර වෙන්නේ නැද්ද එතකොට රහත් වෙච්ච උතුමෙකුට එතකොට අර ගවර වලවල් වාගේ කුණු වලවල් වාගේ වට වෙන්නේ නැද්ද කර්මානුරූප වෙන්න පුළුවන් කැලණිතිස්ස රජුරෝ ඒ කාලේ නේද රහතන් වහන්සේ නමක් ඒ කටාරම්භ දාලා ඇරුවේ වෙන්න පුළුවන් එතකොට ඒ ආශ්‍රව තිබුණා නේද එතකොට ඒ කියන්නේ මාර්ගඵල ලැබීමට හේතු වෙන විදිහට බාධා කරගන්න ඇති. තේරෙනවද? කෙලෙස් වැඩෙන විදිහට කෙලෙස් වැඩෙන විදිහට බාර ගන්න කියන එක මතින් අදහස් කරන තේරෙනවද? ඒක සෝවාන් වෙච්ච කෙනෙකුට බල්ලෙක් දෂ්ට කරන්නේ එනති බුදුරජාණන් වහන්සේටත් කවුරු සිද්ධ වුණේ නේද? එන ඉතින් කුකුසාතරට තමයි ලැබෙනා එනලා ඝාතනය වුණේ නේද? එහෙම තියෙනවා. එහෙමනම් ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ටොක්ක්ක් කියන්නේ නේ ඈ මුගලන් මහරහතන් වහන්සේ ඇටකට කුඩු වෙනකම් ඒ නිසා මෙතන වර්ජනය කරනවා කියන අදහස් කරන්නේ කයිද නම් මම හිතනවා ටික තේරෙන්නට ඇති මේ සූත්‍රය හමාරයි දැන් අලුත් සූත්‍රයක තායෙන්නේ ඊළඟ දවස් දැන් ඔය ටිකේ මොනවා හරි තියෙනවා නම් අහලා දැනගන්න ස්වාමීන් වහන්සේ බොහොම පිං එහෙමනම් කල්යාණ මිත්‍රීන්ට ප්‍රශ්න හෝ අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අනිත් අය සූදානම් වෙනකන් ප්‍රශ්නයක් අහන්න අවසරයි ස්වාමීන් වහන්සේ අපි මෙතනදිත් අපි ඔය මුලදිම කිව්වා දස්සනා පහතබ්බා අවසානයේදී භාවනා පහතබ්බා කියලා ඉතිරි මාර්ග ගැන කතා කළා මුලදී දස්සනා පහතබ්බා කියන සෝවාන් මාර්ගයේ ස්වාමීන් වහන්සේ මේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං ඥාන දර්ශනං කියන තැනදී ස්වාමීන් වහන්සේ එතන කතා කරන්නේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන කියන එක ඒක අපිට ගලපන්න පුළුවන්ද අර අපිට අර ඉන්ද්‍රිය ධර්මවල තියෙන අනඤ්ඤාතඤ්ඤස්සාමිත ඉන්ද්‍රියටයි අඤ්ඤ ඉන්ද්‍රියටයි අඤ්ඤාතාවින්ද්‍රියටයි කියන විදිහට ඒක ගලපන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. දැන් කෘතඥාන කියනකොට ඒක කරලා ඉවරයි කියන අර්ථයෙන් කෘත්‍ය ඥාන කියනකොට ඒක දිගටම කෙරෙන අර්ථයෙන් සත්‍ය ඥාන කියනකොට සෝවාන් අවස්ථාවේදී කියලා ඒ විදිහට හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ගලපන්න පුළුවන්ද එහෙම? ඒකම එහෙමයි.
කෙලින්ම ආත්මඥානෙ ගලපන්නට බෑ. මොකද හේතුව සත්‍යඥාන, ප්‍රත්‍යඥාන, කෘතඥාන කියලා ගත්තට පස්සේ ඔතන කෙලින්ම මේ චතුරාර්ය සත්‍ය පිළිබඳවනේ කියවෙන්නේ. මාර්ග ඥාන පිළිබඳව නෙමෙයි කියවෙන්නේ. ආනිකයි. සත්‍යඥාන කියලා කියන්නේ දුක්ඛ සත්‍ය, ඒකාන්තම සත්‍ය, universal truth. ආනිකයි. noble truth. ආනිකයි. ඒක ප්‍රත්‍යඥාන කියලා කියනකොට ඒ දුක්ඛ සත්‍ය ඒකාන්තයෙන්ම පරිඤ්ඤය පිරිසිදු අවබෝධ කළ යුතු. එය universal truth, noble truth. ආනිමයි. කෘතඥාන කියලා කියනකොට මා විසින් ඒ දුක්ඛ සත්‍ය පිරිසිදු අවබෝධ කරන ලාදී ඒ සත්‍යයි. universal truth, noble truth. සමුදය සත්‍ය කියලා ගත්තට පස්සේ ඒ වගේ සමුදය සත්‍ය සත්‍යයි. දුකට හේතුවමයි. දුක්ඛ සමුදය. ඒකත් universal truth, noble truth. ඊළඟට සමුදය සත්‍ය පහත ප්‍රහාණය කළ යුතු. ඒකාන්තයෙන් සත්‍යයි. මා විසින් ප්‍රහාණය කරන ලදී සත්‍යඥාන, කෘතඥාන. ඒක මහත්ය උච්චාරණය කරන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වේ. සත්‍යඥාන, ප්‍රත්‍යඥාන, කෘතඥාන. අනේ විදිහට උච්චාරණය කරන්නේ. එතකොට නිරෝධ සත්‍ය ඒකාන්තයෙන් නිවන, ඒකාන්ත සත්‍යයි. සත්‍යඥාන. කෘත්‍යඥාන ඒක ප්‍රහාණය කළ යුතුවත් පිරිසිදු අවබෝධ කළ යුතුවත් නෙවෙයි, සත්‍චිකාට සාක්ෂාත් කළ යුතු. ඊළඟට මා විසින් ඒ සාක්ෂාත් කරන ලදී නිරෝධ සත්‍ය පිළිබඳව කෘතඥාන. ඊළඟට මාර්ග සත්‍ය ගත්තට පස්සේ ඒකාන්තයෙන්ම දුක් නැති කිරීමේ වැඩපිළිවෙල නෙවෙයි, සත්‍යයි. universal truth, noble truth. හරි? reality, fact, truth. ඊළඟට මාර්ග සත්‍ය විදිහටම භාවයට දියුණු කළ යුතු, ප්‍රහාණය කළ යුතු, පිරිසිදු අවබෝධ කළ යුතු එවැනි. ඊළඟට කෘතඥාන මාර්ග සත්‍ය මා විසින් පරිමේට වඩන ලදී. අන්න එහෙමනේ සත්‍යඥාන, ප්‍රත්‍යඥාන, කෘතඥාන කියන ටිකේන්නේ මේ විදිහටයි චතුරාර්ය සත්‍ය සම්බන්ධ කරලා දැන් අතෙන් එනමුද අර ටිකේ සිද්ධ වෙන එක ඇත්තයි. ඒකට දෙලින්ම සම්බන්ධ කිරීමේ ක්‍රමයක් නැහැ. අනඤ්ඤතඤ්ඤ සාමීතින්ද්‍රය කියලා කියනකොට මා විසින් දැනගන්නවත් නැහැ. ඔව් අර කෘතඥාන කියන එකට ගන්නවා. කෘතඥාන. අනඤ්ඤතඤ්ඤ සාමීතින්ද්‍රය කියලා කියන්නේ වෙනදා නොදන්නා ලද්දක්, පෘථුජන භූමියේදී නොදන්නා ලද්දක් දැනගත්තෙමි කියලා ඇති වෙන ඥානය. එතන කෘතඥාන කියන එක දාගන්න පුළුවන්, දැනගත්තා. හැබැයි එතන ඥානයනේ. ඥානය. හැබැයි ඥානය කියනකොට උතන ඔය සෝවාන් මාර්ග ඥානයේ දුක පිරිසීමේම සමුදය ප්‍රහාණය, නිරෝධ ප්‍රත්‍යක්ෂේ මාර්ගය වැඩිවීමට හතරම සිද්ධ වෙනවා. ලෞකිකව විපස්සනා භාවනාවක් කළත් හතරම එකපාර වැඩෙන්නේ නැහැ. හතරම එකපාර වැඩෙන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ග අවස්ථාවලදී පමණයි. ආනිකයි. ඊළඟට දැන් ඔබතුමා කියපු විදිහට දැන් ඊළඟ අඤ්ඤේන්ද්‍රය තියෙනවා. අඤ්ඤේන්ද්‍රය කියලා කියනකොට සෝවාන් ඵලසිතේ, සකෘදාගාමී මාර්ගසිතේ ඵලහිතේ, අනාගාමී මාර්ගසිතේ ඵලහිතේ, අරහත් මාර්ගසිතේ වැඩ කරන ප්‍රඥාව. දැන් එතකොට ඒකට ගත්තට පස්සේ එතනදී මේ අර ඔබතුමා කියපු විදිහට පුළුවන්කමක් තියෙන යම් තරමකට ගැලපීමක. මේ අවස්ථාවවලදී මේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සත්‍ය ආදී පිරිසිදීම ආදී වශයෙන් අවබෝධ කළ යුතුයි. ඒ සත්‍යයි අවබෝධ කළා කියලා ඇති වෙනවා. මම කියන්නේ මාර්ගවලදී ඒ සත්‍ය හතරම පෙරපසු නොවි අවබෝධ වෙනවා කියලා. ඊළඟට අරහත් ඵලඥාණයට යනකොට ඒ කියන්නේ අඤ්ඤාතාව ඉන්ද්‍රියට යනකොට අර විදිහට කෘතඥාන. මා විසින් දුක පිරිසිදු අවබෝධ කළා. ඉතින් අර ගලපාණ්ඩ අර ඔලංගු පේනවාද ඔබතුමා ගොඩක් හිතලා තියෙනවා. ඒක ඉතා හරිම සාධනීය දෙයක් ඒක. ඉතාමත් සාධනීය දෙයක් මේ හිතන එක. හරි වැදගත් ඒ හිතන එක. මොකද හිතනකොට හිතලා ප්‍රශ්නයක් අහනකොට අපි ගොඩක් එකෙන් අපට අප්ඩේට් වෙනවා අපේ දැනුම. සහ අපේ දැනුම විචාරශීලී. ඒ නිසා ඒ අහපු ප්‍රශ්නේ ඉතාම හොඳයි. ඉතින් යම් ආකාරයකට ගලපන්න පුළුවන් බවකුත් පේනවා තමයි විග්‍රහ කරගෙන යනකොට. ඒ කියන්නේ සෝවාන් මාර්ග ඥානයනොත් සෝවාන් මාර්ග ඥානයේ දුක පිළිසිඳීමයි, සමුදය ප්‍රහාණය, නිරෝධ ප්‍රත්‍යක්ෂය මාර්ගය වැඩිමයි. ඒ ටිකම සිද්ධ වෙනවනේ. එතකොට වැඩෙනවා කියලා කියවට පස්සේ අර කියන පිළිහිඳ අවබෝධ කර යුතු,
ප්‍රහාණය කළ යුතු ආදී වශයෙන් සහ මේක දුක්ඛ සත්‍ය දුකමයි මේක දුකට හේතුවමයි මේක දුක නැති කිරීමමයි මේක දුක නැති කිරීමේ මාර්ගය කියලා ගන්නකොට හැම පේනවා. ඒ නිසා ඔබතුමාගේ ඔය ਵਿਚාරය ඒක මම හරි ප්‍රශංසා කරනවා. තම හොඳයි විදිහට කලප ගැනීම හැකියාවකුත් තියෙනවා ගොඩක් ඈතට ගිහලා බලන්න. සාසාන බොහොම පිං මල්ලිකා දිසානායක මහත්මිය තෙරුවන් සරණයි ඔබතුමීට අවස්ථාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ දේවවහන්සේගේ මේ දේශනාවට මට මගදී තමයි මේ සම්බන්ධයට පුළුවන් වුණා. මොකද ඔබ වහන්සේගේ ආරණ්‍ය තැන භාවනා වැඩසටහනකට පොඩ්ඩක් සවන් දීගෙන ඒක ගැන ඒක ෆලෝ කරමින් හිටියා. නමුත් ස්වාමීන් වහන්සේ මේ ධර්මය අහනකොට මට මන් දන්නේ අනිත් අයට වැදගත් වේද මං අහන දේ කියලා. නමුත් මට හැමතිස්සෙම විතර මං කොහොමද ස්වාමීන් වහන්සේ මේක ප්‍රායෝගිකව කරගන්නේ? දැන් මේක ගොඩාක් වෙලාට මේ සබ්බාව සූත්‍රයේ තියෙන ටික අපිට කොයි දේද අපේ මේ ගිහියෙක් විදියට කොයි දේද ඉස්සෙල්ලා කරගත හැකිවන්නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ අන්නේ වගේ ප්‍රායෝගිකව මේ අපේ දවස ගෙවනකොට අපි කොහොමද මේක කරගන්න පුළුවන්? ඊටාම ලේසියෙන් කරගන්න පුළුවන් ටික කොයි ටිකද ස්වාමීන් වහන්සේ? එන්නේ මාගේව තමයි මම මේක දේශනාව අහින්න ගමනුත් නිරන්තරයෙන් හිතියේ කොතනින් මම පටන් ගන්නවද කියන එක ස්වාමීන් වහන්සේ. හොඳ ප්‍රශ්නයක්. විචාරය කළ යුතු ප්‍රශ්නයක්. ඒක මෙහෙමයි අම්මා. දැන් ඔතන එනකොට දැන් අපිට දසනා පහතබ්බා කියන සෝවාන් මාර්ගඥාන ප්‍රහාණය කළ යුතු ආශ්‍රව භාවනා පහතබ්බා කියන කොට අර විදිහට සකෘදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කොට යුතු ආශ්‍රව ඔය මැද ටික අපට තිබුණානේ. එහෙමනම් අපට මැද ටික තිබුණේ මේක අපට කිව්වා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා අධිවාසනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා කියලා මැද පහක් තිබුණානේ. ඔය පහ සෝවාන් මාර්ගයේ සානේ ප්‍රතොග්ජන කෙනෙකුටත් මාර්ගඵලලාභියෙකුටත් මුණ ගැහෙනවා. අන්න එකයි දැන් තියෙන වෙනසක්. දැන් අපි ගත්තොත් දැන් අපි මෙතන සංවරා පහතබ්බා කියනකොට රහතුන් වහන්සේට නම් ඒක නිරන්තරයෙන් හරියටම පිළිట్లా තියෙනවා. ඒ සති වේල වේපොල්ලක්පත් ඕනේ. එතකොට ඉතින් අසකරණාසී දිය ශරීරයේ උපරිමයෙන් සංවරලා පවතිනවා. මොකද සති වේපොල්ලක්පත් සතියේ ඉන්ද්‍රිය සංවරයට ප්‍රධාන වෙනවා කිව්වේ සති ප්‍රධාන ඉන්ද්‍රිය සංවර සීලං. ඒ නිසා ඒක හරි. එතකොට දැන් ඊට යට මාර්ගඵලලාභීන් එහෙනම් ඒ විදිහට සංවරයෙන් හික්මීමක් අවශ්‍ය කරනවා. අදිවාසනා පාතබ්බා. එතකොට එතනදී අපට කිව්වේ කෙලින්ම අර උපන්නාව කපුක අමීරිය ආදී කායික මානසික වේදනා ආදී තව ගොඩක් જાති කිව්වා. ඒවා තුලින් කෙලෙස් නොවැඩෙන විදිහට ඒවට මුහුණ දීලා. ඒ අභියෝග බාර ගැනීම. ඒකට මුහුණ දීලා. දරා ගැනීම. ඉතින් එතකොට එහෙම ගත්තට පස්සේ බලන්න. එතකොට ඒක යට මාර්ගඵලලාභීන්ට නෙපමණක් නෙවෙයි. ප්‍රතොග්ජානයටයි යට මාර්ගඵලලාභීන්ටයි රහතුන් වහන්සේ ඔක්කොටම මේවා එන්නට පුළුවන්. එතකොට නේද? ඒ වගේ අවස්ථාවලදී දැන් අපි කායික වේදනාදී ඒ වගේ දේ ඊළඟට බලන්න මෙතන කියවනා විනෝදනා පහතබ්බා. ඒකට ඒක රහතුන් වහන්සේට අදාළ නැහැ. යට මාර්ගඵලලාභීට යම්තරම්කට අදාළ. ඒ ප්‍රතොග්ජන කෙනෙකුට අනිවාර්යයෙන්ම මේවා අඩු කරගන්නට ඒක ඉතින් කිසි කතා කරන්න දෙයක් නැහැ. එතකොට දසනා පහතබ්බයි භාවනා පහතබ්බයි කියන මාර්ගඥාන හතරෙන් ප්‍රහාණය කළ යුතු ඕදුරු කරදර ආශ්‍රව කියලා ඒ ටික කරනකොට ඒ ටිකට දෙහිම උපනිශ්‍රේ වශයෙන් උපකාර වෙනවා. උපනිශ්‍රේ වශයෙන් උපකාර වෙනවා. වැද කියවෙච්ච සංවරා පහතබ්බා ආදී වශයෙන් කියවෙච්ච පස්සාකාරයෙන් ඕදුරු වලින් ආශ්‍රව වලින් වැළකෙන්නට දරන ධර්මානුකූල ඥානවන්ත උත්සාහය. එනිසා ගිහිගෙදර හිටියත් ඒ ටික මුණ ගැහෙනවාමයි. ඒතර ඒ ටිකේ මුණ ගැහෙනකොට අපි බෝසත්වරියක් ලෙසට අපි පිළිපදිනවා නම් දර්ශනේ සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු සහ භාවනාය කියන්නේ මාර්ගයේ ප්‍රහාණය කටයුතු ධර්ම කියන ඒ තත්ත්වය ඇති කර ගැනීම සඳහා අපි පිළිපදිනවා වෙනවා. මොකද අර ටික තිබුණ නැත්නම් මේ ටික හැදෙන්නේ නැහැ. මේ ටික හැදෙන්නේ නැහැ අර ටික තිබුණ නැත්නම්. ඒ නිසා මැද පහ කාටත් අදාළයි බොහෝසෙයින්. මේ නිසා ඒ ටික තුල අපි පවතිනවා කියලා කියන්නේ අපි ඒත් එක්කලම ඉස්සරහට යනවා වෙනවා. මාර්ග හතරෙන් ප්‍රහාණය කටයුතු ඒවත් මේ දසනා පහතබ්බා භාවනා පහතබ්බා කියන මට්ටමින් ඒ සියලු ආශ්‍රව දුරු කර ගැනීමට. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඇයි අපි ඉන්දිරා කුමාරනතුංග මහත්මියට යමු වෙනවා. තිරුවන් සරණයි.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. යම් කෙනෙක් විපස්සනාව වඩනකොට ප්‍රඥාව එහෙම නැත්නම් නුවණ වැඩි දියුණු කිරීමට අවශ්‍ය සාධක මොනවද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ පුහුණු කරන ප්‍රමාණය වැඩි වැඩියෙන් කල්පනා කිරීමද එහෙම නැත්නම් විපස්සනාවට අදාළ කරුණු වැඩි දුරටත් කල්පනා කිරීමෙන් ඒ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. ඒකවල සරණයි. ඔබතුමිය දන්නවද දන්නේ ධම්මවිචේ බොජ්ජංගය කියලා කියන්නේ කෙලින්ම ප්‍රඥාවනේ. ධම්මවිචේ බොජ්ජංගයනේ. එතකොට සතිපට්ඨාන සූත්‍රයට යනකොට කෙලින්ම ධම්මවිචේ බොජ්ජංගය. බොජ්ජංග භාවනා කියලා කියන්නේ කෙලින්ම විපස්සනා භාවනාව. ඒතර විපස්සනා භාවනාව කරනකොට ධම්මවිචේ බොජ්ජංගයේ වැඩිපුර අඛණ්ඩව කරන එක. පුළුවන් උපරිමයක් කරන එක තමයි ප්‍රධාන කාරණේ. හැබැයි පුළුවන් උපරිමයක් කරගෙන යාමට උපකාරක වෙන ධර්ම තියෙනවා. මොකද්ද? පරිපූර්ණකතා ඒ පිළිබඳව බණ භාවනා පිළිබඳව ධර්ම විනය පිළිබඳව ਵਿਚාරණය. වත්තු විසද කිරියතා තමා පාවිච්චි කරන ඇඳුම පැලකමනිය පස්ති කොතර පිරිසිදු කරගෙන අත පෙර සෝදාගෙන ඉන්න කාමරේ පිරිසිදු කරගෙන මිදුල කාර්ය අතපත ගාගෙන දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. කොට ඉන්නවනේ ඉරයි හඳ යට ගන්න වගේ කතාවට දක්ෂයි. හැබැයි එකක්වත් ප්‍රායෝගික තලයේ නැහැ. ඒ වගේ පුද්ගලයෝ පඬිත වාක්‍ය කියන්න දන්නවා. හැබැයි වැඩ නැහැ. ඒ වගේම එහෙමවත් මොලයක් නැති නිකම්ම නිකම්මෝ ඉන්නවා. ඒගොල්ලෝ ආශ්‍රය කරන්නේ ඊයරසේ අගුණ දුර්වලකම් අපට බෝ වෙන්න බලපාන. හැබැයි එක ගෙදර කියන ස්වාමියා මේ මට්ටමේ නම් දිනෙද ටිකක් කල්පනාවෙන් වැඩ කළ යුතුයි. හරින්න බෑනේ. විරිදේවා කියන ස්වාමියා පොඩ්ඩක් තුන් වතාවක් හතර වතාවක් විතර තමයි ගුණ ධර්ම වලට හානියක් නොකරගෙන බෝ කරගන්නෙත් නැතුව යා යුතුයි. හරි? පඤ්ඤවන්ත පුද්ගල සේවනතා ඥානවන්ත පුද්ගලයන් ඇසුරු කරන එක. ඒකත් ඉතා වැදගත් දෙයක් නේ. ධර්ම විනය දන්න, සමථ විපස්සනා කරන, ප්‍රතිපත්ති පූර්ණේ කරන අය ආශ්‍රය නිශ්චය කරන එක. ගම්භීර ඥානචර්ය පච්චේකනතා. ගැඹුරු ධර්ම කොටස් නිතර ප්‍රත්‍යක්ෂා කරන බලපානවා. තදදි මුත්තතා ප්‍රඥාව වැඩි වීමට පුදු දෙන විදිහටම කටයුතු කරන එක. ඉන්ද්‍රිය සමර්ථ පටිපාදනතා. ඒ කියන්නේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබරව ආරක්ෂා කරගෙන යා යුතුයි. ප්‍රඥාව අඩු වෙලා ශ්‍රද්ධාව ඊයොත් ශ්‍රද්ධාවෙන් ඉහළට ගියොත් සමහර ටිකක් මෝඩකම් කරන්නත් පුළුවන්. ඊළඟට ප්‍රඥාව ශ්‍රද්ධාව ගැන සැලකිල්ලක් නැතුව තර්ක විතර්ක කර ප්‍රඥාව තියනවා කියලා යන්න කිව්වොත් එයා නාම රූප දෙකක් තියෙන මේකට මොකක්වත් කරන්න දෙයක් නැත්නම් දන් දෙන්න ඕනේ ශ්‍රී ලක්ෂණ ඕනේ විපස්සනා තමයි කරන්න ඕනේ කියලා එහෙම යයි. ඒ නිසා ඉන්ද්‍රිය සමර්ථ පටිපාදනතාව කියන්නේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබරව පවත්වාගෙන යන වීරියයි සමාධියයි සමබරව පවත්වාගෙන යන කියන මේ කාරණා අඩුවෙන් වශයෙන් බලපානවා. නිරන්තරයෙන් විපස්සනා භාවනාවේ යෙදෙන යෝගාවචරයෙකුට නැත්වවට අමතරව බුදුගුණ මෛත්‍රී අසුභේ මරණ සතිය චතුරාර්යක්ෂා භාවනාව. මේ වගේ ගොඩක් කාරණා තියෙනවා. ඒ කාරණා කීපයක් තමයි ඔබතුමීට මම කියලා දුන්නේ. එමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි අපි මම හිතන්නේ කාල වේලාව අවසර කළ අවසාන ප්‍රශ්නේ හැටියට ජයලක්ෂ්මී මහත්මියට යොමු වෙනවා. ඔබතුමීට තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට ගිය සතියේ තමයි මම මේ ප්‍රශ්නය අහන්න හිටියේ කාල වේලාව තිබුණ නැති නිසා මේ අදාන්න සදා ස්වාමීන් වහන්සේ දැන් අපි වහන්සේ එදා කිව්වා අපි අදිෂ්ඨාන දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙකත් සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා ඉස්සරින්දන් අදිෂ්ඨාන කරානේ අපි සෞදෙනම වෙලා හැම ඉපදෙනවා කියලා. ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් අපි මේ අදිෂ්ඨානයක් කරාම දැන් ඇත්තටම මේ මට මේ අර ස්වාමීන් වහන්සේලාගේ වැඩසටහන් වලට මේවා වෙනකොට තමයි ඒක ආවේ. අපි මේ කාන්තාව වෙලා ඉපදිලා ඉන්නවා මේ අපිට මේ ආත්මේ මොකක් හරි කරගන්න බැරි වුණොත් ඊළඟ ආත්මේ අපි පිරිමි භාවයට උත්පත්ති ලැබලා අපිට සෙනසුන් වල මේ වගේ ගුණවත් මේ උගත් ස්වාමීන් වහන්සේලාගේ ඇසුරේ ඉඳලා අපිට ධර්මය ලබාගෙන නිර්වාණය අවබෝධ කරගන්න ලැබේවා කියලා අදිෂ්ඨානයක් මට ඇති වුණා ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඒ වුණාට ස්වාමීන් වහන්සේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ගෞරවනීය රේණුකාණී චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේගේ
භාව රූප දෙක කියන පාඩම පොතේ තියෙනවා ස්වාමීන් වහන්සේ. කර්මයේ හැටියට මේ ආත්මේ පුරුෂයෙක් වෙලා ඉන්න කෙනෙක් නැවත ඊළඟ ආත්මෙත් පුරුෂයෝ පුරුෂයන්වම උපදිති. ජාතියෙන් ජාතිය ස්ත්‍රියෝ ස්ත්‍රීන්වම උපදිති. ඒ වෙනස් වන්නේ එසේ නොවීමට යම්කිසි විශේෂ හේතුවක් ඇති වුවොත් පමණකි කියලා කියනවා. ස්වාමීන් වහන්සේ ඒ ගැන පොඩි විස්තරාත්මක දෙයක් ප්‍රසෝත් නැතිරවන් සන්නයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපිට එහෙම අදිස්ථානය විශේෂිත හේතුව කියලා කියන්නේ විශේෂ කුසලයම තමයි ඒක. විශේෂ හේතුව කියලා කියන්නේ විශේෂ කුසලය. එතකොට දැන් අපි බලමුකෝ අනිත් පැත්ත ඒ කියන්නේ ස්ත්‍රියාත්ම භාවය පුරුෂාත්ම භාවයට සාපේක්ෂව පල්ලෙහා එකක්. හැබැයි එහෙම කියලා ස්ත්‍රීකට මාර්ගඵල ලබන්න බෑ කියලා එකක් ඇත්තේ නේ. දැන් මම ධර්මදේශනා ධර්ම 34ට ගියාට පස්සේ මම පරිවර අහනවා. ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේගේ අර අෂ්ටධම්ම සමෝධානයේ හිම බුද්ධත්වයේ ලැබීමට බුද්ධසත්ත්ව කාලයේදී විවරණ ලැබෙනකොට සලකා බලන කරුණාට කියනකොට මනුස්සත්වයන් ලිංග සම්පatti කියනවනේ. පිරිමියාත් භාවයක් ලබාගෙන ඉන්නට ඕනේ. ඒකත් විවරණ දීමේදී සලකා බලන කර්ම වටෙන් එකක්. එතකොට දැන් මම කීප තැනකදී ඇහුවා මේ අත උස්සන්න බලන්න ඊළඟාත් මේ කාන්තාවන්ට කියන්නේ ඊළඟාත් මේ ස්ත්‍රියාත්ම භාවයක් ලැබීමට කැමැතියි කියලා. ගා 99%ක්ම කවුරුත් අත උස්සන්නේ නැහැ. ඊළඟාත් මේ පිරිමියාත්ම භාවයක් ලබන්න බලාපොරොත්තු වෙන කාන්තාව කියවට 99%ක්ම අත උස්සන. මට දෙන්නයි මුණ ගැහිලා තියෙන්නේ ඊළඟාත්මේ ස්ත්‍රියාත්ම භාවයක් ප්‍රාර්ථනා කරනවා එක ගුරුතුමියක් දීර්ඝමදී මුණ ගැහුණ අභිඥාරණ්‍යදී. තව නෝනා කෙනෙක් මාළබේ සුශීලාරාමේ බණ කියනකොට ඔය ගැන අහනකොට එතුමියත් කිව්වා ස්ත්‍රියාත්ම භාවයක්ම ලබාගෙන නිවන අවබෝධ කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් ඔබතුමී මේ මිතන්ද ස්ත්‍රියාත්ම භාවයක් ලැබීමට ඈත අතීතයේ කරපු පරදාර සේවනයක පරපුරුෂ සේවනයක කුසල කර්මයේ විපාක කේමාව උත්පලවන්නා වෙලා උපන්නේ ඒක හින්දා නෑ ඔයගොල්ලෝගේ ප්‍රාර්ථනාවක් තිබුණා මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ අග්‍රෝපස්ථායිකාව වෙලා අග්‍ර ශ්‍රාවිකාවන් එතකොට එහෙමම කියන්නට බෑ නිසා සමහර කෙනෙක් එහෙම කැමති වෙනවා ඉතින් එහෙම වුණොත් දැන් බුදු කෙනෙකුට අම්මා කෙනෙකුත් නැද්ද එහෙම කරන්නේ බුද්ධ මාතාව වෙන්න ප්‍රාර්ථනා කරගන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන මහා ප්‍රජාපති ගෞතම බුද්ධ මාතාව බුදුරජාණන් වහන්සේ වදාලා ගෞතමිය රාජමාතාව කියන එක සුලභඨානාන්තරය බුද්ධ මාතාව කියන එක තාම දුර්ලභයි බුදුරෙක් පළ වෙන්න ඕනේ නේද ඒතර බුද්ධ මාතාවක් වෙන එක පස්සේ බුදු කෙනෙක් වෙනවට වඩා අමාරු වැඩක් නේද අමාරු වැඩක් ඒ නිසා අන්න ඒ විදිහට තමයි පින්වතුනි මේකේ නිසා මේ ස්ත්‍රියක් වෙච්ච පමණින් ඇත්ත අර කතාව නමුත් ස්ත්‍රී භාවයේ ඉඳලා මාර්ගඵල ලබන්න බලාපොරොත්තු වෙන උදවියක් ඉන්නවා ඒ නිසා උත්තර ස්ත්‍රී භාවයක් ප්‍රාර්ථනාවක් කරන්නේ කොහොමද මම හැමදාම කරන ප්‍රාර්ථනාවක් තමයි නිවන් දක්නා ජාති දක්වා ගිහිගෙදරක වාසය කිරීමට නොනැමේවා අබුද්ධෝත්පාද කාලවලදී තාපස ප්‍රවිද්‍යාවෙන් හරි පැවිදි වෙන්නට හිත් නැවේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ ඔබත් මේක ප්‍රාර්ථනාවක් හොඳයි. මේ විදිහට තමන් බලාපොරොත්තු වෙන කිරීමේක් වෙලා ප්‍රකෘති ශ්‍රාවකයෙක් වශයෙන් නිවන් දකින්නද නැත්නම් අසුමහා ශ්‍රාවක සංඛ්‍යාවෙන් කෙනෙක් විදිහට ඇතුල් වෙන්නද එහෙම නැත්නම් අසව මහසාව වෙන්නද නැත්නම් පස්සේ බුදු වෙන්නද නැත්නම් ලෞතර බුදු වෙන්නද එහෙම අදිෂ්ඨානයක් කරනවා නම් ඒකට අවඥා කරන්න එපා තමාවත් අනුන්වත් ඒක අදිෂ්ඨාන කරගෙන ඉස්සලා පිරිමියාත්ම භාවයක් ප්‍රාර්ථනා කරගෙන වැඩ කරගෙන යන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ස්ත්‍රියාත්ම භාව ලබලා තියෙනවා බුදුරජාණන් වහන්සේ තෝරන තරම් අතීත ජීවිතවලදී ස්ත්‍රියාත්ම භාව ලබලා තියෙනවා ස්ත්‍රියාත්ම භාව නෙවෙයි නපුංසකේ පණ්ඩකත් වෙලා තියෙනවා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කිව්වේ සාරිපුත්‍ර මම මේ තරම් ඍජුවට වෙලා තියෙනවා ඍජුවට කියලා කියන්නේ මේ ඕපක්කමික පණ්ඩක ඒ නිසා එහෙමයි මේ සංසාරික ස්වභාවය ඉතින් ඒ විදිහේ ප්‍රාර්ථනාවක් තියාගෙන එහෙමයි පැවිදි වෙන ඔක්කොම නිවන් දකින්නේ නැහැ ජීවිතේ විග්‍රහ කරගන්න ආකාරය අනුවයි නිවන් දකින්නද නැද්ද කියන එක තීරණය ගිහිගෙදර කවුරුවක්වත් නිවන් දැක්කේ නැත්තේ නේ ජීවිතේ ධර්මානුකූලව දකින ආකාරය අනුව ඒක සිද්ධ වෙනවා සම්බාධෝ ගරවාසෝ ඊතර ටිකක් අමාරුයි තමයි
අබෝකාසෝ පබ්බාජ්‍ය පැවිදි වුණාට පස්සේ ලේසි තමයි. ලේසි වුණාට පස්සෙත් වැඩේ කරගන්න නැත්තම් අමාරු තැනින් ඉඳලා වැඩේ කරගන්න නැත්තම් දැන් ලේසි අමාරුද කියන එක නෙමෙයි උඩ වැදගත් වෙන්නේ. ලේසි තැන හරි අමාරු තැන හරි ඉඳගෙන ජීවිත විග්‍රහය ධර්මානුකූලව කරගෙන ජීවිත වලට අධ්‍යක්ෂින් වලට බෝසත්වරයෙක් ලෙසට මොහොන දෙනවද අධ්‍යක්ෂින් වලට නොදෙනවද කියන එක මතයි මම කරනකොට මෙතේ ඇති. පෙරෝන් සර්ණයි ස්වාමීන් වහන්සේ සාදු සාදු. මේක පොඩි දෙයක් එක මාත්මික ගැන මතක් කිරීමක්. ඒ කියන්නේ අපේ තිස්ස මහත්මයාට අප ගැන හඳුන්වා දීලා තියෙන මෙන්න මේ මහත්මයා. ඒ මහත්මයා දන්නවා. නමුත් මේ ඇමරිකාවේ ජීවත් වෙන ගයාන් පොතුහැර කිරපින්වත් මහත්මයා. එතුමාට ලොකු කැමැත්තක් තිබුණලු මේ වගේ සටහනකදී තමන්ගේ ගුණවත් මෞතුමිය සිහිපත් කරලා කෙටි පුණ්‍ය අනුමෝදනාවක් සම්මර්ෂණයක් කළොත් හොඳයි කියලා නිසා එතුමාගේ ගුණවත් මෞතුමිය වෙන මාග්‍රට් පොතුහැර කියන ඒ ගුණවත් මෞතුමිය ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ පළවෙනිදා අභව ප්‍රාප්ත වෙලා තියෙන්නේ. ඉතින් ඒ දිනවල ක්ලාම පිට වෙලා තියෙන නිසා ගයාන් මහත්මයා කියලා තියෙනවා මගේ වචනය දෙකක් කියවොත් එතමට එක සතුටුයි කියලා. නිසා ඒ ගුණවත් මෞතුමියට මේ අපි ශාසනික වශයෙන් කරන සියලු කුසල අත්පත් වේවා. එතුමියට ඊතාවකමනි ධර්මාවබෝධය සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න කැමති වෙනවා. ගයාන් පොතුහැර මහත්මයාට යනුකුත් පවුලේ සියලු දෙනාටම කලණමිතුරෝ සංවිධානයේ සියලු දෙනාටම අපි හැමදාම ආශිර්වාද කරනවා. අපි ධර්මයත් එක්ක ඒකාත්මීව වෙනකොට අපේ හිතට පහළ කරගත් කුසල චේතනා ශක්තිය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආදී අසීමිත ගුණයන්ට සුද්ධ බුද්ධ පූජා උපහාරයක් වේවා. ධර්ම රත්නයේ ධර්ම පූජාවක් වේවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සංඝ පූජාවක් වේවා. අස්මදාචාර්යෝ උත්තමපෝජනීය කඩවැද්දේ දිනවන් සාධිදාන මහායත මහින්යන් වහන්සේගේ මහා බෝධිසත්ව ජීවිතයට ගුරු උපහාරයක් කල්යාණ මිත්‍ර පූජාවක් වේවා. අස්මදාචාර්ය උත්තමපෝජනීය නාවුනි අරිද මහානායක නාහිමිපාණන් වහන්සේගේ ජීවිතයට මේ පූජෝපහාරයක් ගුරු උපහාරයක් වේවා. ත්‍රිනිකායික මාගේ ගුරුතුමන් වහන්සේලාට ඒ කාලයේදී දෙපයින් නැගී සිටින්නට මඟ පෙන්වීම ගුරු භාවතුන්ට හිතවත් ප්‍රදාන කායික සියලු සත්වයින්ට කලණ මිත්‍රෝ ජාත්‍යන්තර සංවිධානයේ සියලු දෙනාටම ධර්මාවබෝධය කෙලවර කොට ඒ සියලු ක්‍රියාකාරකම් පාරමිතාවකට උපකාර වේවා කියලා මෛත්‍රී කරමි. කෙටි පුණ්‍යානුමෝදනාව මා සමාප්ත කරනවා. ඉදිරි පින්වතියට අවකාශය සලසා දෙමි. සාදු සාදු ස්වාමීන් වහන්සේ සප්‍රමාණ පින්. හොඳයි එහෙමනම් අපි ජයලක්ෂ්මී මහත්මිය යොමු වෙනවා අද දවසේ පුණ්‍යානුමෝදනාව කරන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගෙන් අවසරයි. කල්න මිතුරු සංවිධානයේ සියලුම පින්වත් මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාව අපිට ඔබ වහන්සේ ඉතා ලස්සන විදිහට ඇත්තටම අපිට ගෘහ ජීවිතයේ වුණත් අපි මෙතෙක් කල නොකරපු දෙයක් අපිට දැන් අතට උදේ ඉඳන් හවස් වෙනකන් අපි වැඩ කරද්දී අතට භාණ්ඩයක් ගනිද්දී ඒකන යෝනිසෝ මනසිකාරයෙන් සෑම ක්‍රියාවක්ම කරන්න ඔබ වහන්සේගේ ධර්ම දේශාව නමින් අපිට උපා ගන්න පුළුවන් වුණා. ඉන්ද අතිවටිනා ධර්ම කරුණු රාශියක් අපි විසින් අවබෝධ කරගත්තා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වැනි වටිනා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අපිට මෙසේ ධර්මය අවබෝධ කර ගැනීමට මෙම අවස්ථාව ලබා දීපගෙන කුසිත මහත්තයා ඇතුළු කරුණු මිතුරු සංවිධානයට මම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට මේ ධර්මයේ මේ විදිහට උගන්වපු ගුරුවර දෙම ස්වාමීන් වහන්සේලාටත් මගේ නමස්කාරය වේවා. උන්වහන්සේලාත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුවපත් කරගනිත්වා. ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමව්පියන්ටත් අමා නිවන් සුවපත් වේවා. ඒ වගේම ඔබ වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන ඒ සියලුම පින්වත් පින්වතියන්ටත් එම කටයුතු ਸਰව ප්‍රකාරයෙන් ඉෂ්ට කර ගැනීමට තව තවත් ධෛර්ය, වීරිය, ශක්තිය, අධිෂ්ඨානය ලැබේවා. ඒ වගේම මේ රටේ පවතින වර්තමානයේ පවතින මේ සියලු ප්‍රශ්න වලින් මිදී එම කටයුතු ඔබ වහන්සේලාට කිසිදු අඩුපාඩුවක් නොවි කරගෙන යාමට මේ සියලු දෙනාටම ධෛර්ය පිහිට වාසනාව ලැබේවා. ඒ වගේම සියලු දෙවි දේවතාවන් වහන්සේලාත් ඔබ වහන්සේලා ආරක්ෂා කර දෙත්වා. තව තවත් ඔබ වහන්සේ විසින් මේ කරන්නා වූ ධාර්මික කටයුතු කිසිදු කරදර උපද්‍රවයක් නැතුව දිගටම කරගෙන යාමට ඔබ වහන්සේට
නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා. තව තවත් ධර්මඥානෙ පහළ වේවා. එම ධර්මඥානෙ පහළ වෙන්නා වූ ඒ ධර්මඥාන භාවයෙන් අපට ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සුඛ පටිච්ච අභිඥා ප්‍රතිපදාවෙන් ඔබ වහන්සේට අමා මහ නිවන් සුවම අවබෝධ කර ගැනීමට ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. සියලු දෙනාටම නිර්වාණ සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්දං පස්සිතුම් වන්දේ තුම් පරං සාරිපුත්තාදි තේරානං ආගතං පටි පාඨියා සද්දාසීලං දයාසං බුද්ධ පුත්තං